තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු ධම්සභාව ධර්ම සාකච්ඡාව පවත්වන්නට අප මේ සූදානම. විවහාර වර්ෂයෙන් අද 2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 17 වෙනිදා සිකුරාදා දවසක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරෙන් සහ ශ්‍රී ලංකාවේ වෙලාවෙන් උදෑසන අපි 5:30ට මේ මුණ ගැහිලා ඉන්නේ. ඉතින් අපි මේ විදිහට අපේ ධර්ම අවබෝධය පිණිස දීර්ඝ ධර්ම සාකච්ඡාවක යෙදී සිටිනවා. මෙය බුදුරජාණන් වහන්සේ ආරම්භ කළ ධම්සභාව ධම්ම මණ්ඩපේ ඒ ශාසනයේ ඇතිතාක් පවත්විය යුතුයි. කුමකටද? මේ දහම් මගේ නිවන් මගේ යන පිරිසට නිවන් මඟ එලිපෙහෙලි කරගන්න කරන කාර්යයක් ධර්ම සාකච්ඡාව ධම්සභාවය කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම ශ්‍රවණ ආදී වශයෙන් නිවනට මගක් හැටියට බුදු පියාණන් වහන්සේම අපිට පෙන්වා දීලා තිබෙනවා. ඉතින් එය බුද්ධ දේශනා ඉදිරියෙන් තියාගෙන අපේ ශක්තිපමණින් අපි යම් ප්‍රමාණ වලින් අපි මේ දහම තේරුම් බේරුම් කරගෙන තිබෙනවා, වටහාගෙන තිබෙනවා, අවබෝධ කරගෙන තිබෙනවා. ඒ අනුව අපි මේ ධම්සභාව ධර්ම සාකච්ඡාව ධර්ම සංഭാෂණය පවත්වාගෙන යනු ලබනවා. ඊකටම අදත් අපි සූදානම මේ කාර්යය සඳහායි. සම්බන්ධ වී සිටින සියලුම දෙනා අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අපි මුණ ගැසී සිටින්නේ. පූජනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැමදෙනාම අපි ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. අපි ධම්සභාව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන තමන් වහන්සේ නිවිල සැනසීලා අපිටත් ලෝක සත්වයාටත් නිවීම සැනසීම පිණිස දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාවෙන් ධම්සභාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැමදෙනාගෙන්ම අපි මේ ධර්ම සාකච්ඡා මාලාවේ ඉලක්කය ප්‍රඥා භාවනාව, අපේ භාවනාව තෙවදෑරුම් සීල භාවනා, සමාධි භාවනා, ප්‍රඥා භාවනා. භාවනා කියන එකේ අදහස අපි භාවනා වැඩමුළුවේදී පැහැදිලි කරලා තිබෙනවා. ඒකේ මූලික අර්ථ දෙකක් අපිට පැහැදිලිව පේන්න තිබෙනවා. පළවෙනි පියවර තමයි භාවනාවේදී පුරුදු වීම, පුහුණු වීම, හුරු වීම කියන එක. ඒක සමහර විට අපි ඉංග්‍රීසියෙන් කිව්ව ට්‍රේනින් වගේ දෙයක්. ඒ ගුණාංග හුරු වීම, පුරුදු වීම, පුහුණු වීම එක් පැත්තකින්. අනිත් පැත්තෙන් අපේ යම් අගුණ, දුරුගුණ, අඩුපාඩුකම් තියෙනවා නම් අපි ඒවා මැඩපවත්ව ගන්න, පාලනය කරගන්න, බැහැර කරගන්න ඒත් හුරු වීමක්, පුරුදු වීමක් තියෙන. වළක්වා ගන්න හුරු පුරුදු වෙනවා. ඒ විදිහට මේ භාවනාවේ මූලික පියවර වෙන්නේ පුහුණුව, පුරුදු වීම කියන එක. භාවනා භාවේති කියන අදහස. ඊළඟට හුරු පුරුදු වුණ කෙනා ඒ යමක් හුරු වෙන්නේ, යමක් පුරුදු වෙන්නේ භාවිත කරන්න, ප්‍රයෝජනෙට ගන්න, පාවිච්චි කරනවා, ප්‍රයෝජනෙට ගන්නවා, භාවිතා කරනවා කියලා අපි සිංහලෙන් කියනවා. ඉංග්‍රීසියෙන් අපිට යූස් කියන්න පුළුවන්. ඒ ගුණාංගය අපි අපේ ජීවිතය තුළ අපි භාවිත කරනවා. එතන තමයි නිවන තියෙන්නේ. එතන තමයි සැනසීම තියෙන්නේ.
ලෞකික පැත්තෙන් කතා කළත් සමහර විට අපි උදාහරණයක් හැටියට මම මේ නිදර්ශනයක් කියන්නේ අපි හිතමු ධනය කියන කාරණේ මිල මුදල් කියලා කියමු කෙලින්ම. එතකොට ඒක උපයන සපයන කාලයක් තියෙනවා පාවිච්චි කරන කාලයක් තියෙනවා. ඉතින් වැඩ වෑයම් කරලා මේක උපයන විවිධ ක්‍රම පාවිච්චි කරලා ඉතින් ඒ කාලේ බලපුවම හරි මහන්සි උපයනකොට. ඉතින් කොහොමදත් එහෙම තමයි. උපයා ගැනීමේදී ඊට ක්‍රමවේද ක්‍රමෝපායන් ආදී හොයාගෙන මේක උපය ගන්නවා. ඊළඟට උපයගත්ත කෙනා ඒක භාවිත කරනවානේ. ඉතින් භාවිත කරන කාලේ තමයි ඒකෙන් අර ප්‍රතිඵලය නැත්තම් යම් කිසි පහසුවක් ජීවිතයට ලැබෙන්නේ. අවශ්‍ය දේවල් සම්පාදනය කරගෙන ඉතින් පහසුවෙන් එතනද ජීවත් වෙන. ඒක ඵල ලබන අවස්ථාව කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේ අපි මේ සීලය සමාධිය ප්‍රඥාව උපයා සපයා ගන්න කාලේ අපිට භාවනාවේ මුල් පියවර පුරුදු පුහුණු වෙනවා. ඒක රැස් කර ගන්නවා උපයා සපයා ගන්නවා වගේ අදහසකට වඩා තියෙන්නේ පුරුදු වීම පුහුණු වීම කියන එකයි. දෙපැත්තක් තියෙනවා. දැන් චින්තනමය වශයෙන් අපි හිතන්න මෙනෙහි කරන්න පුරුදු වෙනවා. අපි සාමාන්‍යයෙන් ලෞකික පැත්තට හිතන්න ලෞකික විදිහට මෙනෙහි කරන්න තමයි අපි හුඟක් හුරු වෙලා තියෙන්නේ. ඒ හුරුව ඒ පුරුද්ද වෙනස් කරගන්න. වෙනත් විදිහකට හිතන්න මෙනෙහි කරන්න පුරුදු වෙනවා. ඊළඟට වෙනත් විදිහකට කතා කරන්න ක්‍රියා කරන්න ජීවනචර්යාව පවත්වන්න හුරු පුරුදු වෙනවා. වාචා කම්මන්ත ආජීව හුරු වෙනවා. ඉතින් මේ හුරු වෙන කාලේ පුරුදු වෙන කාලේ යම් දුෂ්කර ගතියක් තියෙනවා. අමාරු බවක් තියෙනවා. අපි දන්න ඕනම දෙයක් පුරුදු වෙනකොට ආධුනික කාලේ නැත්තම් අපි ඒකට කියන්න පුළුවන් පුරුදු වෙන පුහුණු වෙන කාලේ දහමේකට පාවිච්චි කරලා තියෙන සීක කියන වචනේ. ඉතින් සීක කාලේ අපිට යම්කිසි දුෂ්කරතාවයක් තියෙනවා. හැබැයි අපි දුෂ්කර බව දන්නෝ දැනගෙනයි මේ වැඩේ කරන්නේ. නොදැන නෙමෙයි. දැනගෙන අපි දුෂ්කරතාවය පිළි අරගෙන දුෂ්කරතාවයට යට නොවි අපි ඒක මැඩගෙන මේක හුරු පුරුදු වෙනවා. ඒ සීක කාලේ අතපසු වීම හරියට තියෙනවා. හොඳට කල්පනා කරලා බලන්න. අපි ධර්මයේ පුරුදු පුහුණු වෙන කාලේ මුලදී සෑහෙන අතපසු වීම ප්‍රමාද දෝෂයන් වැරදීම් සිද්ධ වෙනවා. ඒකට ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ගැන වද වෙන්නේ අපි. ඒක වරදක්, ඒක ප්‍රමාද දෝෂයක්, ඒක අතපසු වීමක් ගැන අපි අවදිමත් වෙනවා. මොකද අපි පුහුණුව යන්නේ සතිය පෙරටු කරගෙන. අපේ පුහුණුව යන්නේ නිතරම සතිය පෙරටු කරගෙන. සති සම්පජඤ්ඤ දෙක පෙරටු කරගෙන යනවා. එතකොට අපි එකක් ප්‍රමාද දෝෂයක් අතපසු වීමක් වැරද්දක් වුණාද අපි ඒක දන්නවා. මේක මෙහිම වුණා. මේ විදියට වුණා. ඊළඟ අවස්ථාව මම ඒක නිවැරදි කරගන්නවා කියලා. ඒ විදිහට බොහොම දැනුවත්ව යන ගමනක් අපේ ගමන. ටික පසුවට එනකොට අපේ මේ ප්‍රමාද දෝෂයන් අතපසු වීම වැරදීම් අවම වෙනවා. ඒක අපිට අපේ ජීවිත අත්දැකීම් තුලින් දැක ගන්න පුළුවන්. මොකද අපි අවබෝධයේ වැඩි වෙන්න මේ සමහර දේවල් අපේ මනසින් ගිලිහිලා යනවා. අපිට ඒවයි වැදගත්කමක් නැතුව යනවා. විශේෂයෙන් ලෞකික දේවල් පසුපස හඹා යන ගතිය, ඒවත් සමග පොරබදන ස්වરૂපය, ඒවට දීලා තිබුණු වටිනාකම් එහෙම අඩු වෙලා යනවා. එතකොට මේ සරල වෙනවා, චාම් වෙනවා, පහසු වෙනවා ජීවිතේ. එතකොටත් මේ ප්‍රමාද දෝෂ ඒව මේව අඩු වෙනවා. මොකද අර වේගවත් ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. එක්තරා විදියකට ජීවිතේ පහසුවෙන් සැහැල්ලුවෙන් සරලව අර ශීඝ්‍රගාමී බව අඩු වෙලා මන්දගාමී ස්වરૂපයකටපත් වෙනවා. ඒ හේතුව නිසා අපේ
මේ ප්‍රමාද දෝෂ අඩුපාඩුකම් වැරදීම් අවම වෙනවා. අනිත් පැත්තෙන් අපි කුසලයක් දැන් වඩාගෙන යන්නේ ප්‍රධාන වශයෙන්ම මේ සති සම්පජඤ්ඤ විරිය කියන තුන අපි අතහැරලා නැහැනේ. ඒක දිගටම අපි වඩනවා. හැම මොහොතකම හැම කාර්යයකදීම අපි තිහිනුවන වීර්ය පවත්ව ගන්නවා, තව වඩන. ඊට අදාළ මූලික කමඨහන් තුනක් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ. අපි භාවනාවට මූලික කරගෙන තියෙන මහා සතිපට්ඨාන දේශනාවේ මුලටම තියෙන ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති වශයෙන්. එතකොට අපි ඒක කවදාවත් අතාරින්නේ නැහැ. ඒ කමඨහන් තුන. එතකොට ඒක තුල අපි දිගටම යනවා. ඒක තමයි අපේ මූලික භාවිතය, මූලික ප්‍රැක්ටිස් එක. මූලික කුසලතා පුහුණුව එතන තමයි තියෙන්නේ. ඉතින් ඒක අතාරින්න නැතුව කරගෙන යනවා. කරගෙන යනකොට මේ සතිය කියන එක හැමතිස්සෙම පුරුදු වීමක්, පුහුණු වීමකුත් තියෙනවා, අවශ්‍ය ප්‍රමාණයටත් තියෙනවා. අනිත් එක විදර්ශනා වඩලා තියෙන නිසා මොනවා හරි කඩවීමක්, ඛණ්ඩණය වීමක් වුණාට ඒක වදවීමකට, පසුතැවීමකට යන්නේ නැහැ. මොකද අපි කඩවීම, ඛණ්ඩණය වීම කියන එක පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් හැටියටයි දකින්නේ. හිතාමතා අපි වැරදි සාපරාධී ක්‍රියාවන් කරන්නේ නැහැ. අපි දැන් ධර්ම මාර්ගයේ යන ඇත්ත කවුරුවක් සීලයේ පිළිබඳ අපිට ගැඹුරු අවබෝධයක් එක් පැත්තකින් තියෙනවා. අනික අපිට සීලයේ පිළිබඳ අප්‍රමාණ ගෞරවයක් තියෙනවා. අපි ඒක අවංකව රකින නිසා අපි සිතාමතා එහෙම දේවල් අපි කරන්නේ නැහැ. නමුත් සමහර විට යම් ප්‍රමාද දෝෂයන් පසුබෑම් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා මේ ධර්ම මාර්ගය. හැබැයි අපි ඒව දැනුවත් දැන්. Tamanට වැරදුණු දේ වැරදුනා කියලා ඔය රතන සූත්‍රයේදී ওই ලක්ෂණය පෙන්නනෝ කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාව අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය කියලා. ඔය මට්ටමේ ඉන්න කෙනෙකුට කායේන වාචාය මනසා කිංචාපිසෝ කම්මං කරෝති, එතන පාපකං කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. කිසියම් ප්‍රමාද දෝෂයක් වැරද්දක් කළත් කරෝති කියන වචනේ පාවිච්චි කරලා තියෙන. නමුත් මම හිතන්නේ මේ මට්ටමේදී කරනවා නෙමෙයි. සතිය වගේ දෙයක් අඩපඩ වීම නිසා, ප්‍රඥාවේ අඩුකමක් නිසා සමහරට කෙරෙන්න පුළුවන්. එහෙම වුණත් සෝ අබබ්බෝ තස්ස පටිච්චාදාය, ඒ තැනත්තා, ඒ ආර්ය ශ්‍රාවකයා පටිච්චාදනය කියලා කියන්නේ ඒක සංගවා ගන්නවා. ඒක පිළිගන්නේ නැහැ කියන අර්ථය ඇත්තටම. ඒක නොපිළිගෙන ඉන්න බෑ යාට. යා පිළිගන්නවා මේක මගේ අතින් මේ ප්‍රමාද දෝෂය වෙනවා වුණා කියන එක. ඒක පිළිගන්න, ඒක වහන්න, ඒක නොපිළිගෙන ඉන්න පුළුවන් කමක් නෑ. අබබ්බෝ කියලා කිව්වේ ඒකයි. අබබ්බෝ කියන්නේ අභව්‍යය. ඒක වෙන්නේ නෑ. එයා තුල එහෙම දෙයක් වෙන්නේ නෑ. එයා අවංකවම පිළිගන්න මේක. අපි පිළිගන්නවා අපේ අතින් මේ වැරද්ද, ප්‍රමාද දෝෂය වුණා කියලා. ඉතින් ඒකේ හාත්පසත් අපිට තේරෙනවා. මේ අඩුපාඩුව ප්‍රමාද දෝෂය උනේ මේ හේතුව නිසා කියලා. දිට්ඨපදස්ස උත්තා කියලා එතන තව විශේෂණ පදයක් හේදිලා තියෙන. මේ දිට්ඨපදය කියලා කියන්නේ මේ සම්මා දිට්ඨිය කියන එකයි. එහෙම තැනත්තාට මේක ගන්නවා සතිය අඩාල වීම හෝ මොන හරි දෙයක් නිසා ඒක කෙරෙන්න පුළුවන්. එහෙත් අතනෑර ඉස්සරහට යනවා අපි. ඒ ප්‍රමාද දෝෂය වෙනුවෙන් ප්‍රතිකාරය, ප්‍රතිකර්මය, ප්‍රතිචාරය දක්වල ඒක බොහොම සබුද්ධික ඥානාන්විත කරුණා මෛත්‍රී සහගත අනතිමානී ප්‍රතිචාරය. දැන් හුඟක් වෙලාවට එතන අනතිමානී ප්‍රතිචාරයක් වෙන්නේ. දැන් අපි සාමාන්‍ය මට්ටමේදී අපි වැරද්දක් වුණාට අපි ඒක පිළිගන්න සූදානම් නැහැ. සෑහෙන ඒකට අදිමදි කරනවා, තර්ක විතර්ක කරනවා, හේතු දක්වනවා. සමහරට ඒක වැරද්දක් නෙමෙයි කියලා ඔප්පු කරන්න අපි උත්සාහ කරනවා. එක්ක පෙන්නලා දෙන කෙනා එක්ක අපි වාද විවාද කරනවා, දඩබර කරගන්නවා සමහර වෙලාවට. නමුත් මේ මට්ටමේදී එහෙම එකක් නැහැ. සමහර වෙලාවට
නොකල වැරද්දක් පවා පිළිගන්න මට්ටමට අපි අනතිමානීය. ඒක ශාසනයේ තියෙන හරි විශිෂ්ට දෙයක්. කොහේවත් කිසිම තැනක නැති එකක් ඒක. බුද්ධ ශාසනයේ විතරක් ඒක තියෙන ලක්ෂණයක්. මෙතන අදහස් කරන්නේ අපේ අතින් සිද්ධ වෙච්ච ප්‍රමාද දෝෂය ගැන. ඒක අවංකවම පිළිගන්න. සමහර විට නොකල වරදක් සම්බන්ධයෙන් කරන චෝදනාව ඉදිරියේ අපි අනවශ්‍ය ගැටලුවක් පැන නැගීම වැළැක්වීම සඳහා ඒක පවා පිළිගන්න මට්ටමට අනතිමානී. ඒකයි එතෙන්ට එනකොට සක්කාය දිට්ඨිය නැතිම තරම්. ඇත්තටම සක්කාය දිට්ඨිය නැති කෙනෙකුට තමයි ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ. චුට්ටක් හරි මමත්වයේ තිබ්බොත් අපිට හිතෙනවා ඇයි මම නොකල වැරද්දකට සමාව ගන්නෙ. නැත්තම් පිළිගන්නේ කියලා. ඇයි මම කියලා තමයි ඒක ඉදිරිපත් වෙන්නේ. මම කියන්නේ මමත්වේ. 아무තු දෙයක් නෙවෙයි. ඉතින් ඔන්න ඔහොමයි අපේ తত্ত্বය. අපි දැන් ඔය මට්ටමේ ඉන්නේ. මම හිතනවා මේ ඉන්න අපේ ධම්සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට තමන් ගැන සෝදිසිමත් වුණොත් තමන් තුල මේ ගුණය වැඩිලා තියෙනවා කියලා ඔබ තුලින් දැක ගන්න පුළුවන්. ඒක තමා තුලින්මයි දැකගත යුත්තේ. අනිත් අය තුල මේ ගුණය වැඩිලා තියෙනවද කියලා සොයා බලන්න විමසන්න අවශ්‍ය නැහැ. අපි මේ යන්න ගමනේදී තියෙන්නේ අපි ගැන වග බලාගෙන අපේ අඩුපාඩුව හදාගෙන අපි නිවැරදි කරගෙන යන ගමනක්. අනිත් එක්කෙනාගෙන් අපි නිතරම ගන්නේ කල්යාණ මිත්‍රත්වයෙන් උපදේශයේ අවවාදයේ අනුශාසනාව අත්දැකීම. ඒක තමයි අපි ලබාගන්නේ. ඊ අතරේ යාගේ අඩුපාඩුව හොයන්න යන්නේ නැහැ. ප්‍රමාද දෝෂය හොයන්න යන්නේ නැහැ. යම් වෙලාවක එහෙම දෙයක් ප්‍රකට වුණොත් ඒකත් බොහෝම අවස්ථාව බලලා සුදුසු වෙලාව බලලා කල්යාණ මිත්‍රත්වයෙන් කියලා දෙනවා. තෝරලා දෙනවා. බොහොම කල්යාණ මිත්‍රත්වයෙන්. ඒ වගේ ගමනක් අපේ ගමන. ඉතින් අන්න ඒ සඳහා තමයි අපි මේ ධර්ම මාර්ගයේ එලිපෙලි කරගන්නේ, විවෘත කරගන්නේ. ඉතින් හොඳයි. අපි මේ වන විට මේ ධර්ම සාකච්ඡා මාලාවේ ඉදිරියෙන් තියාගෙන තියෙන්නේ අවිජ්ජා සූත්‍රය. අපි දැන් දන්නවා අවිජ්ජා සූත්‍රය කොහෙන්ද අපි මූලාශ්‍ර කරගත්තේ කියලා. අපි අවිජ්ජා සූත්‍රයේ මූලාශ්‍රය කරගත්තේ සංයුත්ත නිකායේ. අපි සූත්‍ර පිටකයට ගියොත් සූත්‍ර පිටකයේ මූලික වශයෙන් දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය වශයෙන් බෙදෙනවා. අපි සංයුත්ත නිකාය විවෘත කරපුවාම අපිට පේනවා ඒක වර්ග 5ක්. සගාතා වර්ග, නිදාන වර්ග, කන්ද වර්ග, සලායතන වර්ග, මහා වර්ග වශයෙන්. ඉහි අපි මහා වර්ගයේ දිගහැරියොත් එහි සංයුත්ත 12ක් පේන්න තියෙන. 12 වෙනි සංයුක්තය සත්‍ය සංයුත්තය. සත්‍ය සංයුත්තේ විවෘත කරොත් ආපහු ඒ වර්ගීකරණය කරලා තියෙනවා. එයින් අපි මේ දෙවෙනි වර්ගය විවෘත කරොත් ඒක වර්ග 11කට වගේ බෙදලා තියෙනවා. එයින් අපි දෙවෙනි වර්ගයේ ධම්මචක්කප්පවත්තන වර්ගයේ විවෘත කරොත් අපිට පේන්න තියෙනවා මේ අපි කතා කරන අපේ සූත්‍රය, අවිජ්ජා සූත්‍රය. ළඟම විද්‍යා සූත්‍රය කියලා දෙකක් තියෙනවා. මේ දෙක තමයි අපි දැනට මේ ධර්ම සාකච්ඡාව සඳහා මාතෘකා කරගෙන තියෙන්නේ. මේ බොහොම කෙටි සූත්‍ර දෙකක්. මෙතන මේ සූත්‍රයේදී ප්‍රශ්නේ මතුවෙන්නේ මේ අවිජ්ජා කියන්නේ කුමක්ද කියන කාරණේ තමයි. ඒක තමයි ඉදිරියට එන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ භික්ෂුවක් ශ්‍රාවකෙක් ඉස්මතු කරන ප්‍රශ්නේ ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේකට සංක්ෂිප්ත පිළිතුරක් දෙනවා. අවිජ්ජාති දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියලා. එතකොට මේ අනවබෝධයේ නොදැනුවත්කම අඥාන බව තමයි අවිජ්ජා කියන්නේ. හැබැයි දුක්ඛ කියන මාතෘකාවට අදාළවයි. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං ආදී වශයෙන් මේ දුක්ඛ කියන ධර්මතාවය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් නොමැතිකම. ඒකට තමයි අපි අඥානං කියන්නේ.
ඊළඟට ඒ ධර්මතාවය හටගන්න එහි සමුදය. ඒ හටගන්න ආකාරය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් අවබෝධයක් නොමැතිකම. ඊළඟට එහි නිමාව කෙසේද නිමා වෙන්නේ දුක්ඛ නිරෝධං. නිමා වෙන ආකාරය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් නොමැති වේ. ඊළඟට නිරෝධගාමිනී පටිපදා. දැන් විශේෂයෙන් සංඛාර දුක්ඛය නිරෝධ කිරීමක් තිබෙනවා. ඒ නිරෝධයට මඟ වැඩපිළිවෙල ප්‍රතිපදාව නොදැනීම ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් නොමැතිකම කියන මෙන්න මේ සිව්වැදෑරුම් අඥාන බව අවිජ්ජා හැටියට දක්වනවා. ඒ වගේම ඊළඟ යට සූත්‍රයේදී විජ්ජා හැටියට දක්වනවා මේ සිව්වැදෑරුම් කාරණා පිළිබඳ ප්‍රාමාණික දැනුම ඥානං දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති බික්ඛු විජ්ජා හිතාවතාච විජ්ජාගතෝ හෝති කියලා. එතනින් ඊළඟට තියෙන ඕවාදය අපිට හරි වැදගත්. තස්මාතිහ බික්ඛු ඒක නිසා ඉදන් දුක්ඛන්ති යෝගෝ කරණීයෝ අයං දුක්ඛ සමුදයෝති යෝගෝ කරණීයෝ අයං දුක්ඛ නිරෝධෝති යෝගෝ කරණීයෝ අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝගෝ කරණීයෝ. දැන් අපි මේ යෝගය තමයි ඇත්තටම මේ කතා බහ කරගෙන යන්නේ. ඊට අදාළ කෘත්‍ය අපි ඔකට කෘත්‍ය කියලා කියනවා යෝග කියලා කියනවා මේ හතරට අදාළ කාර්ය. එතකොට දැන් අපි ඉන්නේ මේ හතරවෙනි එකේ දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය. එහි යෝගය එහි කෘත්‍ය එහි කාර්ය පිළිබඳවයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් ওই විදිහට අපි ওই සූත්‍රය තමයි අපි තියාගෙන තියෙන්නේ මේ සාකච්ඡාවේදී මූලික ධර්මෝපදේශයේ හැටියට. ඔබට මතකයි අපි පහුගිය සාකච්ඡාව පැවැත්වුවේ 13 වෙනිදා මේ ධර්ම සාකච්ඡාව. එදා අපි මේ පටිපදාව පිළිබඳව පැවැත්වූ දෙවැනි සාකච්ඡාව අද අපි පවත්වන්නේ තුන්වැන්න දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව පිළිබඳව තුන්වැනි සාකච්ඡාව අද. ඉතින් අපි මෙහි යෝගය මෙහි භාවිතාව පිළිබඳවයි අවධානය යොමු කරන්නේ. එතකොට මෙතෙන්දී අපි කාරණා දෙකක් ඉදිරියට ගත්තා. මේ දුක්ඛ සමග සාමකාමී වීම මනසින් විශේෂයෙන් දුක්ඛ විපරිණාම දුක්ඛ කියන සබාධමයට අයිති කොටස් දෙක ස්වභාවික දුෂ්කරතාව ඒ වගේම යම් දේ විපරිණාමයේ වෙනකොට ඇතිවෙන දුෂ්කරතාවය. මේ දෙක තමයි දුක්ඛ සහ විපරිණාම දුක්ඛ කියන්නේ. දුක්ඛ කියන එකට අපි අර්ථකථනය කරගෙන තියෙන්නේ මූලික වශයෙන් දුෂ්කරතාව කියන එකයි. ඒ දුෂ්කරතාව සමහරට අපිට දැනෙන්නේ ශරීරයට. එහෙම නැත්නම් මනසට. ශරීරයේ සම්බන්ධතාවයක් නොපෙන්නුවත් මනසට දුෂ්කරතාවය දැනෙනවා. ඒක වෙනමම දැනෙනවා. අපිට ඒක අත්දකින්න පුළුවන්. ඇතැම් විට කයට මේ දුෂ්කරතාවය දැනෙනවා. කයට දැනෙන එක මනසටත් දැනෙන අවස්ථා තියෙනවා. නමුත් කයේ සම්බන්ධතාවයක් නැතුව මනසට දැනෙන අවස්ථා තියෙනවා. එතකොට ඒකට උනත් හේතු තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු යම් කෙනෙක් අපිට හේලාතලා කතා කරා අවමානයක් අපහාසයක් නින්දාවක් මදි පුංචිකමක් නොසලකා හැරීමක් කළා කියලා. එතකොට ඒක ඇඟට නෙමෙයි දැනෙන්නේ. ඇඟට රිදෙන්නේ නැහැ ඒකෙන් මොකොත් එහෙම. ඒක කෙලින්ම මනසට දැනෙන්නේ. එතකොට මේ මනසට මේ දුෂ්කරතාවය අපහසුතාවය දැනෙන්නේ ඒකට හේතුවකුත් තියෙනවා. එතකොට කෙලින්ම හේතුව සාමාන්‍ය කෙනෙක් නම් කියන්නේ අරයා එහෙම කිව්වම ඔයාට රිදුනේ එයා එහෙම කිව්ව නිසා කියලා. තමන්ගේ දරුවා තමන්ව නොසලකා හැරලා අවමානාත්මක කතා කරා කියලා උදාහරණයක් හැටියට හිතමු. එහෙම නැත්නම් ළඟම ඥාතිවරයා
සාම්පුරුෂයා භාර්යාව දරුව කවුරු හරි. එතකොට මතු පිට හේතුව හැටියට අපිට එකවර පේන්නේ මේකට මෙහෙම වෙන්න හේතුව අර පුද්ගලයා අර විදිහට කතා කිරීමයි. හිතේ මේ දුක්ඛය ඇති වුණ. අපිට ඒක එහෙම නැහැ කියන්නත් බෑ. මොකද එහෙම කතා කරන නිසා මේක එක හේතුවක් වුණා ඇත්තට. අපිට ඒක බාහිර හේතුව කියලා කියන්න පුළුවන්. එතකොට ඒ හේතුවත් අපි පිළිගන්නවා. එසේ හෙලාතලා කතා නොකළ යුතුයි. අවමානාත්මකව නිന്ദාසහගතව පුද්ගලයෙකුට කතා නොකළ යුතුයි කියලා අපි ඒක ආචාර ධර්මීය පැත්තෙන් ශික්ෂාපදයක් අපි සකස් කරගෙනම තියෙනවා. පරුසා වාචා වේරමණී කියලා. ඒක විශ්ව මට්ටමින්ම පිළිගන්න නිසා ඒක විශ්වාචාර ධර්මයක් හැටියටම දේශනා වෙලා තියෙනවා. එimhe පරුසා වාචා වේරමණී. මේ වගේ ප්‍රකාශනයක් අයිති වෙන්නේ පරුසා වාචාවලට. කෙනෙකුට අවමානාත්මකව, අපහාසාත්මකව හෙලාතලා කතා කිරීම, ඔහුගේ ගෞරවයට හානි වෙන විදිහට කතා කිරීම, මේ ඔක්කොම අයිති වෙන්නේ පරුසා වාචාවලට. එතකොට අපි ඒක සමාජ ධර්මයක් හැටියට සියලු දෙනා පිළිගන්න විශ්වාචාර ධර්මයක් හැටියට අපි එහෙම එකක් සකස් කරගෙන තියෙනවා. මේ පැත්තෙන් අපි කවුරුත් කියන එහෙම කතා කිරීම නොකළ යුක්තක් කියලා. ඒක දෙසේ කිරීම දුරාචාරයක් කියලා. නමුත් දැන් ඕකේ ගැඹුරට ගිහිල්ලා බලපුවම ඇයි අපිට ඇත්තටම රිදුනේ? ඇයි අපිට දුෂ්කරතාවයක් ඇති වුනේ? මනෝ සම්පස්සජා අපි කිව්වා සූත්‍රයේදී අසාතං වේදිතං නැත්නම් දුක්ඛා වේදනා කියලා. දුක්ඛා වේදනා. දෝමනස්ස යක් ඇති වුනේ ඇයි? එතකොට ඒකේ ගැඹුරු හේතුව විමසලා බැලුවොත් මමත්වය. අපි හිතනවා මට එහෙම කියන්න වටින්නේ මම කවුද? මම මොන වගේ කෙනෙක්ද? මම ඒක එහෙම කිව්වම මගේ තත්ත්වය මොකද්ද? එහෙම නැත්නම් මම කොච්චර මේ තැනත්තා වෙනුවෙන් මේ කැප වෙලා වංකෝ මහන්සි වෙලා උදව් උපකාර කරලා තියෙනවාද? එහෙම කරපු මට නේද මෙහෙම කියන්නේ මේ විදියට කිව්වේ කියලා ඔන්න එතන බලපාන්නේ අපේ මමත්වය. ඒක තිබුණේ නැත්තම් අරක වදින්නේ ඇත්තටම. අපි ඒකෙන් කියන්නේ නැහැ අර කාර්යය හරි කියලා. කෙනෙකුට පරුසා වාචා වේරමණී කියන එක අපි එක හෙලාම පිළිගන්නවා. පරුසා වාචා දුෂ්චරිතයක් කියන එක අපි එක හෙලාම පිළිගන්නවා. ඒක වෙනම කාරණයක්. ආචාර ධර්මීය පැත්තෙන් ඒක ගැන විවාදයක් නැහැ. කාටවත් පරුස වචන නොකිය යුතුයි. නමුත් ධර්මතාව පැත්තෙන් මේකේ ගිහිල්ලා ගැඹුරෙන් අපි පරීක්ෂා කරලා බලපුවම ඔන්න මේකෙන් දුෂ්කරතාවයකට වැටුනේ මට මේ හිතට දුකක් ආවේ. නැත්තම් දුක තරහ වුණත් අපි ගන්නෙ දුක පැත්තට තමයි. දුෂ්කර මානසික දුෂ්කරතාවයක් නේ තරහක් ආපුවම. ඔය රාගය, දේශය, මෝහය, මදය, මානය, ඊර්ෂ්‍යාව ඔක්කොම වැටෙන්නේ දුක්ඛ ගණේට. සියලු කෙලෙස් දුක්ඛ. මොකද ඕනම ක්ලේශයක් ඇති වුණු ගමන්ම මනසට අපිට හොඳටම දැනෙනවා දුෂ්කරතාවයක් කියලා. ඉතින් ඒක නිසා සමහර විට අර දෝෂාරෝපණයෙන් අර පරුස වචනේ නිසා ඇති වෙන්න පුළුවන් එක්කෝ තරහක්. එහෙම නැත්නම් තදබල කලකිරීමක්. එහෙම නැත්නම් ඔය වගේ අපහසුතාවයක්. ඔය කොයිකාවත් දුක්ඛ ගණිතයි අපි ඇති වෙන්නේ. දෝමනස්සේ මනසේ ඇති වෙන්නේ. එතකොට ඔය ස්වභාවය දැන් අපි දකිනවා අර මතු පිට ආචාර ධර්මීය දෝෂය නෙමෙයි ඇත්තටම අපි මේකෙදි දකින්න ඕන අර ගැඹුරු කාරණේ. දුක්ඛ අවබෝධ කර ගැනීමේදී හුඟක් අයට දුක අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ අය අර මතු පිට හේතුව තමයි දකින්නේ. ඒක විතරක් දැකලා ඒකට ප්‍රතිකර්ම කරන්න තමයි යන්නේ. එතකොට දැන් ඒකට ප්‍රතිකර්ම කරන්න යනකොට හුඟක් වෙලාවට අපි කියන්නේ අර පුද්ගලයා ඔය විදිහේ ඔය කීම නතර කරන්න ඕන කියලානේ. මේ පරුස වචන කියන එක අපේ හිත රිදෙන අපිට හිත රිදෙන වචනේ යා නතර කරන්න ඕනේ. ඒක තමයි මේකට ප්‍රතිකර්මයේ හැටියට අපි නිතරම යෝජනා වෙන්නේ. සාමාන්‍ය තත්ත්වයේ යටතේ.
ඉතින් නතර කරන්නේ නැත්නම් අපි නතර කරන්න ඕන වගේ හරි යනවා. එතකොටම අර බාහිරයත් එක්ක නැවත වතාවක් අපි පටලැවෙන ගතියක් තියෙනවා. ඉතින් නමුත් දුක්ඛ ස්වභාවයේ ගැඹුරින් විවරණය කර ගනිද්දී අපි දකින්නේ අන්න අර ගැඹුරු අභ්‍යන්තර හේතු. දුක්ඛ නිරෝධයේදී අපි උත්සාහ කරන්නේ අපේ පැත්තෙන් විශේෂයෙන් මේ සංඛාර දුක්ඛය අපේ පැත්තෙන් ඇති වෙන මේ දුෂ්කරතාවය මේ දැන් ඕක අයිති වෙන්නේ සංඛාර දුක්ඛයට. ඔය පරුස වචනේ ඇහුණයින් පස්සේ අපිට දැනුණු අර හිත රිදීම කියන එක. ඒකට අපේ පැත්තේ හේතුව අපි දැක ගන්න ඕන. මේ මමත්වය, සක්කාය දෘෂ්ටිය මේක තමයි මෙතන බලපෑයි කියලා. එතකොට ඒක අඩු කරන්න අර පරුස වචනය විසින් ඇති කරනු ලබන දුක සියුම් වෙලා ගෙවිලා. ඒකයි ස්වභාවය. ඉතින් ඒ පැත්ත තමයි මේ නිරෝධගාමිනී පටිපදාව. දැන් අපි කතා කරන්නේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව. ඇත්ත වශයෙන්ම දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවේදී ඒ පැත්තට ප්‍රමුඛතාවය ලැබෙන්නේ. දැන් අර ආචාර ධර්මීය පක්ෂයේ කතා කරලා තියෙනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒක අපි කඩ කරගෙන බෑ. මොකද කඩ කරගත්තොත් ලොකු අපහසුතා, ලොකු බාධා ඇති වෙනවා. සීලමය දෝෂ වලින් ඇති වෙන බාධා අපි දානවා. නමුත් එපමණකින් මේක නතර කරගන්න බෑ. අපි පරුස වචන කියන්නේ නැහැ. අපි හිස් වචන කියන්නේ නැහැ. අපි කේලම් කියන්නේ, බොරු කියන්නේ, ප්‍රාණඝාත කරන්නේ, වැරදි කාම සේවනය කරන්නේ, අනුන්ගේදී කඩා වඩා ගන්නේ නැහැ. වැරදි ජීවනෝපාය කරන්නේ නැහැ. මද්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ. ওই මූලික විශ්වාචාර ධර්ම 9. එසේ වුවත් අපි කලිනුත් කියලා තියෙනවා බාහිරේ මේක තියෙනවා. බාහිරේ තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ වෙනත් පුද්ගලයන් තුල අපි සමග ජීවත් වෙන සෙසු අය තුල මේ අඩුපාඩුකම්, මේ දුරුගුණ තවම තියෙනවා. අපි ජීවත් වෙන්නේ එවැනි අය සමග. ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා එවැනි අය සමග. එහෙනම් අපිට 100% අපි කතා කළා සීලය ගැන කතා කරන අවස්ථාවක බාහිර පුද්ගලයන්ගේ සිල්වත්කමක් අපිට අපේක්ෂා කරන්න බෑ. ඇත්තටම බලාපොරොත්තු වෙන්න බෑ. අපි කවුරුත් සිල්වත් බව පවත්වා ගත යුතුයි කියන අදහසේ ඉන්න එකඟතාවයේ ඉන්න එක ගැන වාදයක් නැහැ. අපේ පැත්තෙනුත් අපි ඒකේ උපරිමයට අපේ සිල්වත් බව පවත්වනවා. නමුත් ආර්ය ශ්‍රාවකයෝ හැටියට අපි අනිකාගෙන් එක අපේක්ෂා කරන්නේ නැහැ. අපි දන්නවා අනිකා සමහරට අපිට වැඩි සිල්වත්ම කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සිල්වත්කමෙන් සමාන ඊට වැඩි පහළ කෙනෙක් කොහොම වෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඒක බලාපොරොත්තු වෙන්නම බෑ. අනිකාගෙන් පරුස වචන අහන්න සිද්ධ වෙන්න පුළුවන් සමහරට. අපේ අතේ දෝෂයක් ඇතත් නැතත්. ඒක ධර්මතාවයේ ස්වභාවය. නිසා අපි ආචාර ධර්මීය කාරණා අනිකාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. අන්න එහෙම වෙන අවස්ථාවක අපි සංඛාර දුක්ඛය ඇති කරගන්න නැතුව, ඒ කියන්නේ අපි අභ්‍යන්තරයේ දුකක් නිර්මාණය කරගන්න නැතුව කටයුතු කරන්න, ඒකේ කටයුතු කිරීම තමයි ඇත්තටම දුක්ඛ නිරෝධ කියලා කියන්නේ. ඒකට ප්‍රතිපදාව තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියලා කියන්නේ. ඉතින් අපි මේ ගැඹුරින් සාකච්ඡා කරගෙන යන්නේ අන්නේ කාරණේ. එතකොට දැන් මුල් සාකච්ඡාවේදී අපි මුල් මාර්ගාංග දෙක කතා කළා, සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප. ඊළඟ පහුගිය සාකච්ඡාවේදී අපි ඊළඟ මාර්ගාංග තුන කතා කළා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒ දෙවෙනි සාකච්ඡාවේ ඔබට මතකයි අපි පැහැදිලි කරා මේ නිවන තියෙන්නේ ඇත්තටම නිවුණු සැනසුණු බව තියෙන්නේ ඔය අංග පහේ තමයි. ඔය අංග පහ තුල තමයි මේ නිවන සැනසීම තියෙන්නේ. ඒ කියන්නේ දැක්ම නිවැරදි වෙනකොටම සෑහෙන මානසික ගැටලු ගොඩක්, මානසික අපහසුතා ගොඩක්, දුෂ්කරතා ගොඩක්
මගහැරලා යනවා. සම්මා දිට්ඨිය ඇති වෙනකොට. ඊළඟට සම්මා සංකල්පයට එනකොට අර මානසික පීඩනය අඩු වෙනවා. දැන් අර ඒක එහෙමයි කියලා පිළිගන්නවා. කලින් මේක පිළිගන්නෙම නැහැ. පිළිගන්න බෑ, එහෙම වෙන්න බෑ කියන තැන ඉන්නේ. එතකොට ලොකු පීඩාවක්. දැන් මම මේවා නිදර්ශන වලින් කියන්න ඕන. නැත්තම් නිකන් සුදුසු නෑ. දැන් මම ඔය කිව්ව උදාහරණේම ගත්තොත් අපි හිතනවා යම් කෙනෙක්ගේ යම්කිසි වැරදි ප්‍රතිචාරයක්, ওই පරුස වචනයක් අපි මුලින් කිව්වේ එහෙම කියන්න බෑ. එහෙම කියන එක සම්පූර්ණ වැරදි. එහෙම නොකිය යුතුයි. ඒකට සමාව ගන්න ඕනේ. ඒකට ආදී වශයෙන් දැන් අපේ අභ්‍යන්තරේ ඒක ඇහුණු වෙලාවෙ ඉඳලා විශාල පීඩනයක්. අපි මේක පිළිගන්නෙම නැහැ. පිළිගන්නෙම නැහැ. ඒක වෙන්නම බෑ. ඒක නොකල යුතුයි, නොකිය යුතුයි, ඒසේ නොකිය යුතුයි. දැන් කියපු එකට අඩුම ගානේ සමාව ගන්න ඕන. මේකට මේ දඬුවමක්වත් කරන්න ඕන. දඬුවම කරලා ඉවර වෙනකන් සමාව කරේ. ඒත් අපි පෙළෙනවා. ඇයි හේතුව? පිළිගන්නෙම නැහැ. පිළිගන්න බෑ අපිට හිතින්. එතෙන්ට අපේ මනස සකස් වෙලා නැහැ. නැගීම් පැත්ත අපේ සකස් වෙලා නැහැ. ඉතින් ඔය දුෂ්කරතාවයේ තුල අපි මුලදී ඉන්න හැබැයි සම්මා සංකල්පයට එනවා කියලා කියන්නේ එතන පැහැදිලි කරන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්පනේ. මෙන්න මේ ව්‍යාපාද ගතිය, ගැටෙන ගතිය ක්‍රමයෙන් අයින් වෙනවා අර අවබෝධයත් එක්ක. ඔව් ඉතින් එහෙම කියන්නේ ඉඩ තියෙනෝනේ. මෙච්චර නිවැරදි වෙච්ච බුදුහාමුදුරන්ට නින්දා පහස කෙරුවනම් මනුස්සය. ඒ සකාරණේ නෙවෙයි අකාරණේ. ඉතින් ලෝක ස්වභාවය බලපුවාම එහෙම පරුස වචනයක් මාව ඉලක්ක කරලා කියවෙන්න තියෙන සම්භාවිතාව 99.9%ක්ම තියෙනවා. එහෙම නැති වෙන්නේ 0.1ක් වගේ. 0.1ක් වගේ ඕන තරම් ඉඩ තියෙනවා. ඉතින් ඒක තමයි ඔය වෙන්නේ. ඒ ස්වභාවය තමයි වෙන්නේ කියලා. එතකොට දැන් අවබෝධයත් එක්ක මේ පිළිගැනීමටත් අපි යනවා. බාර ගන්න තත්වයට මේක පිළිගන්නවා කියලා කියන්නේ අපි ඒක වෙන්න තියෙන ඉඩ අපි දැන් පැහැදිලිව දන්නවා. ඒක ධර්මතාවයක් හැටියට. අන්න එතෙන්ට එනකොට අපි සෑහෙන සහැල්ලුවකටපත් වෙනවා. එහෙම තියෙන්නේ. ඒ අවස්ථාවේ යම්කිසි අපහසුතාවයකට ලක් වුණා අපි මේක දැන් පිළිගන්නවා. ඕ එහෙම වෙන්න පුළුවන්. ඒකයි අපි ඕක ලෝක ධර්මතා ඉදිරිපත් කරගෙන කතා කරා. ඔබට මතක ඇති. ලාභෝ අලාභෝ අයසෝ යසෝ නින්දා ප්‍රශංසා සුඛං දුක්ඛං කියලා. ඒතකොට දැන් අපි පිළිගන්න මට්ටමට ඇවිල්ලා දෙකම. නිකන් නෙමෙයි. අර ප්‍රඥාව දියුණු වෙච්ච නිසා අපි ඒක හේතුඵල ධර්මතාවය යටතේ තමයි දැන් පිළිගන්නේ. අපිට මේක පැහැදිලි හේතු තියෙනවා පිළිගන්න. එතකොට අර නොපිළිගත්ත කාලේ ඒක එහෙම වෙන්න බෑ, එහෙම වෙන්න එන එක වැරදි, එසේ නොවිය යුතුයි. එසේ කරපු කෙනා එකෙන් සමාව ගන්න ඕන, නැත්නම් එයාට දඬුවමක් කරන්න ඕන. අනිවාර්යයෙන්ම ඔය වගේ සංකල්ප වලින් අපි බැහැර වෙලා ඉන්නේ. දැන් අපි දන්නවා ඒක එසේ විය හැකියි. වීමට හේතු තිබෙනවා. ඒක නිසා දැන් අපිට ඒ පිළිබඳව සහැල්ලුවක් තියෙනවා. ඒක තමයි සංකප්ප සම්මා වෙනවා කියලා කියන්නේ. ඒක ලොකු අවබෝධයකින් කෙරෙන දෙයක්. ඉතින් ඔය කොටස අපි කතා කළා. ඊළඟට අපි වාචා කම්මන්ත ආජීව සම්මා වෙන ආකාරය අපි කතා කළා. එතකොට එතෙන්දි තමයි අපි මේ වාක්ම සහජීවනය කියන එක කතා කරේ. අතෙන්දි මානසික සාමකාමී බව ගොඩ නැගෙන මුල් අංග දෙකෙන් ප්‍රධාන වශයෙන්. දැන් මනස සංසුන් වෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක හරහා. අපි හිතන්නේ මනස සංසුන් වෙන්නේ සමත සමාධියක් වැඩුවම කියලා. ඒක එහෙම වෙනවා, ඒක වෙන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. සමත සමාධියේදී අපි කරන්නේ අර ටික කොහොම හරි අයින් කරනවා. අර මනස නොසන්සුන් වෙන කාරණා ටික අයින් කරගන්නවා. එහෙම නැත්නම් ඒකෙන් පැත්තකට වෙනවා. අයින් වෙලා ඉතින්
ගුහාවට රිංගුවා වගේ දැන් මනස සංසුන් වෙලා ඉන්නවා. හැබැයි ඒක නෙමෙයි හැබැයි සංසුන් භාවය මානසික සාමකාමී මානසිකත්වයේ මේ විපස්සනාවෙන් එන එක. ඒක නිසා අපි ඒකට විපස්සනා සමාධිය කියන්නේ. විපස්සනා සමාධිය වැඩෙන්නෙම මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප මාර්ගාංග දෙක ගොඩනගීමත් එක්ක. ඔය සම්මා දිට්ඨියට අදාළව තමයි ඔය අනිච්චං අනත්තා විපරිණාම සමුදය වය පටිච්චසමුප්පන්න ධර්මතා අපි තේරුම් ගන්න. විඥා. ඉතින් ඒක අවබෝධ වෙන්න අර ඒවා දන්නේ නැති කාලේ තිබිච්ච ප්‍රකම්පන අඩු වෙලා යනවා. ඉතින් ඒක නිසා අර අපේ මානසික අපි තුල ඇති වෙන සාමකාමීත්වය සංහිඳියාව නිසල බව නිශ්චල බව ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන් සම්මා දිට්ඨි සම්මා සංකල්ප දෙක. හරි දැක්මට આવොත් හරි පිළිගැනීමට આવොත් ඒක සිද්ධ වෙනවා. ඊළඟට අපිට මේ මානසික මේ தત્ත්වය තියෙනවා වගේම සහ ජීවනයකට අපිට යන්න වෙනවා. දීපෑත්ම ඇතුලේ ඒ දුක්ඛ ස්වභාවයේ සමග ජීවත් වෙනවා කියන එක අපි මේ සහජීවනය කියලා කිව්වා. සහජීවනය කියන එක හුඟක් අය තේරුම් අරගෙන නැහැ. අපි හිතන්නේ මේ සහජීවනය කියන්නේ තියෙන දේවල් සමානව බෙදා හදාගෙන එකිනෙකාට උදව් කරගෙන ජීවත් වෙන එක කියලානේ. ඒක ඉතින් ලෝක සම්මතයේ හැටියට සහජීවනය උගන්වන්නේ එහෙම තමයි. එහෙමනේ. ඉතින් එතෙන්ට ගොඩ නගන්න තමයි අපි එක එක ක්‍රමවේද හොයාගෙන තියෙන්නේ. දැන් අපි ඒකෙදි ආර්ථික සැලසුම් හදනවා, දේශපාලනික සැලසුම් හදනවා. දැන් සමාජවාදී කියලා එකක් නිර්මාණය කරේ මිනිස්සු එකතු වෙලා මේ සහජීවනයේ සඳහා හැමෝම තියෙන දේ සමානව බෙදාගෙන ඒ විදිහට කටයුතු කිරීමේ ක්‍රමෝපායක් හැටියට. එහෙම එකක් හැටියට. ඉතින් ඒ වගේ ක්‍රමවලට තමයි හුඟක් වෙලාවට අපි යොමු වෙන්නේ. යොමු වෙලා කටයුතු කරන්නේ. නමුත් ඒක සහජීවන වැඩපිළිවෙලකට වඩා සභාග ක්‍රමයක් එහෙම නැත්නම් බෙදා හදා ගැනීමක් වගේ දෙයක් මිසක අපි මේ කියන දුක සමග දුෂ්කරතාවයේ සමග ජීවත් වීමේ කලාවක් නෙවෙයි. දුෂ්කරතාවයේ පිළිගන්නේ නැතුව බාහිරය යම්කිසි ආකාරයකට සැලසුම් කරන්න යනෝ අපේ දුෂ්කරතාවයේ මගහරවන්න. නමුත් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයේ තුලින් අපි ගොඩනගාගන්නේ දුෂ්කරතාවයේ සමග සහජීවනයේ මේකට අපි අනිශ්චිතෝ විහෙරති කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. එහෙම. ඒ වගේ ගැඹුරු වචන පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි තවත් තැනකදී කිව්වා මත්තං කියන වචනේ දිට්ඨ මත්තං සුත මත්තං මුත මත්තං විඤ්ඤාත මත්තං කියලා කිව්වා. අනිශ්චිතෝ විහෙරති කියලා කිව්වා. ඔය වගේ වචන තාදී කියන වචනේ පාවිච්චි කරා අපිනේ. තාදී වෙනවා. තාදී වෙන්නේ මොකක් එක්කද? මේ දුෂ්කරතාවයක දුක්ඛ සමග තාදී වෙන්නේ. ඒකයි. ඉතින් නොතෙන්ට එනකොට අපිට සිද්ධ වෙනවා අපේ මේ චර්යාත්මක අංශය ඒ සඳහා සකස් කරගන්න. වාචා වචනය කතාබහ තුල අපිට සිද්ධ වෙනවා ඒ ගුණය ඇති කරගන්න. ඊළඟට කායික ක්‍රියා කම්මන්ත ඒ වගේම ජීවනෝපාය දිවි පැවැත්ම සකස් කරගන්න වෙනවා මේ දුකත් එක්ක පවතින. ඉතින් ඔතෙන්දී තමයි අපි හුඟක්ම වචනයෙන් නම් හොඳයි ඕ ඉතින් ඕ එහෙම තමයි. ඕවම තමයි ඉතින් ඕවත් එක්ක අපිට ජීවත් වෙන්න වෙනවා කියලා අපි වචනෙන් එකඟ වෙනවා දුෂ්කරතාවයත් එක්ක. හැබැයි කම්මන්ත ආජීව දෙකේදී අපි ඒ තරම්ම මේකට අනුගත වෙන්න ස්වරූපයක් නැහැ. ක්‍රියාත්මක වෙද්දී සමහර වෙලාවට අපි දුක සමග දුෂ්කරතාවයේ සමග එක්තරා සටනකට එළඹෙන ගතියක් තියෙනවා. දිවි පැවැත්මේදී නම් හරිම අමාරුයි. ඒක කොහොම හරි මේ දුෂ්කරතාවය මේ ජීවිතය තුළ නැති කරන්නම අපි උත්සාහ කරනවා.
නැති කරන්න. මේ දුෂ්කරතාවයක් තියෙන බෑ කියලා. ඉතින් බාහිරේ සැලසුම් කරනවා පුදුම විදියට. පුදුම විදියට බාහිර බහිද්දාව මේකට සැලසුම් කරනවා. ගෙවල් දොරවල්ද යාන වාහනද ඉඩකඩම්ද අපි කිව්වා සමහර වෙලාවට ජීවත් වෙන ප්‍රදේශය අපි 7-8 සැරේ වෙනස් කරලා තියෙනවා. ජීවත් වෙන රට පවා සමහරට අපි වෙනස් කරලා තියෙනවා. ඉතින් අපිට මේකට දෝෂාරෝපණයක් නෙමෙයි මේ කියන්නේ. නමුත් අපි මේක ගැඹුරින් තේරුම් ගැනීම මේ කරන්නේ. අපි ධර්ම සාකච්ඡාවක ඉන්නේ. ඒකෙදි අපේ ඉලක්කය ප්‍රඥා ශික්ෂාව, ප්‍රඥා භාවනාව. මේක ටිකක් පඤ්ඤා අභිඥා මට්ටමත් ගිහිල්ලා පරිඥා මට්ටමෙන්ම මේක තේරුම් ගත්තා. එතකොට මේක ගැටලුවක් නෑ. අපි සෑහෙන අපේ ආජීවයේ වෙනසක් කරනවා අපි මේ දුකට මුහුණ දී ගන්න. සහජීවනයේට ගොඩනගා ගැනීම. අපිට හරිම අමාරුයි මේ දුෂ්කරතා දුක්ඛ එක්ක සහජීවනයකට යන්න. ඉතින් අපි කතා කළා ඒ ටික. එතකොට අපේ දැන් මේ වැඩපිළිවෙල තුල තියෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව තුල තියෙන්නේ මානසික අංශයෙන් ගියාම සාමකාමී බව, දීපහැත්ම පැත්තෙන් ගියාම සහ ජීවනය. කුමක් සමගද? දුක සමග. දුක සමග මානසිකව අපි සාමකාමී වෙනවා. දුක අපි පිළිගන්නවා. දුක තේරුම් ගන්න පිළිගන්න. සම්මා දිට්ඨි සම්මා සංකප්ප. ඒකයි දුක්ඛේ ඥානං ආදී වශයෙන් දක්වලා තියෙන්නේ. ඊළඟට දුක්ඛ විපරිණාම දුක්ඛ දෙක සමගත් සෙසු අයගේ සංඛාර දුක්ඛ සමගත් අපේ සහජීවනයේට වැටෙනවා. ඒවා සමග ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් බවට පත්. දැන් උන්නොතෙන්දී අපිට එක්තරා ප්‍රශ්නයක් එනවා. කොහොමද මේකත් එක්ක ජීවත් වෙන්නේ? අන්න එතෙන්දී තමයි ඊළඟ කුසලතා තුන වැදගත් වෙන්නේ. වායාම, සති, සමාධි. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. අන්න ඒකේ අවශ්‍යතාවය පැන නගින්නේ එතකොට තමයි. ඒකට දැන් අපි අද අවධානය යොමු කරන්නේ ඒ තුනට. අපි බලමු තුනටම අවධානය යොමු කරගන්න පුළුවන් වුණොත්. ඒකට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඕකේ ওই පිළිවෙල තිබ්බට මම කැමතියි ඔය සම්මා සති ඉස්සරහට ගන්න. සම්මා සති ඉස්සරහට ගන්න කැමතියි. ඒතර අපි කොච්චර දුරට සම්මා සතිය විස්තර කරන විදිය අපි දැන් දන්නවනේ. කතමාච බික්කවේ සම්මා සති. මොකද්ද සම්මා සතිය කියන්නේ? අපව මේ සතර සතිපට්ඨානෙනේ. එතන පැහැදිලි කරන්නේ. කායානුපස්සී විහෙරති. නේ? කායානුපස්සන. වේදනාසු වේදනානුපස්සී විහෙරති වේදනානුපස්සන. චිත්තේ චිත්තානුපස්සී විහෙරති චිත්තානුපස්සන. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. ධම්මානුපස්සන. එතකොට දැන් මේ දුෂ්කරතා සමග සහ යෝගීව සාමකාමීව ජීවත් වීමේදී ඊට අවශ්‍ය කුසලතා තර ප්‍රමුඛ වෙනෝ සතිය. මොකද එහෙම දුෂ්කරතාවයක් අපේ ඉදිරියට ආපුවාම අපි ඒ ගැන අවදි වෙන්න ඕන. එතකොට මේ සම්මා සතියේ තියෙනවා මৌলিক ගුණාංග තුනක්. අපි ඒකෙන් දෙකක් සම්මා සතියට ගමු. අර අවදිමත් බව සහ සෝදිසිමත් බව. මොකක් ගැනද? මේ දුෂ්කරතාවය ගැන. දුෂ්කරතාවය ගැන. ඉතින් අපි අවදිමත් වෙන්න ඕන දුක ගැන. සෝදිසිමත් වෙන්න ඕන දුක ගැන. මේක මෙහිමයි. මේකේ ස්වභාවය මෙහිමයි. ආදී වශයෙන්. ඉතින් එහෙම අවදිමත් වෙන්න පුළුවන් කෙනාට, සෝදිසිමත් වෙන්න පුළුවන් කෙනාට අර ඊළඟ මාර්ගාංගයේ සම්මා වායාම. වීර්ය නැත්තම් ආතාපි ගුණය උපකාරී වෙනවා. ඇයි? මම මේක ඉතින් නිඳ දරා ගන්න ඕනේ. නිඳ දරා ගන්න ඕන. නිකම්ම මෝඩකමට දරා ගැනීමක් නෙවෙයි එතන අදහස් කරන්නේ. ඊට වැඩිය සබුද්ධික වැඩපිළිවෙලක් හැටියටයි යන්නේ. මේක හැටි මෙහිමයි, මේකේ ස්වરૂපය මෙහිමයි, ස්වභාවය මෙහිමයි. මෙයාගේ හැටි මෙහිමයි.
මෙතන හැටි මෙහිමයි. මේ රටේ හැටි මෙහිමයි. මේ ආයතනයේ හැටි මෙහිමයි. මේ කාලගුණ දේශගුණ தත්ත්වය මෙහිමයි කියලා ඒ ස්වභාවයේ තේරුම් අරගෙන තමයි මේ අදිවාසනාව, වායාමය, කාන්ති ඔය ඔක්කොම දේවල් ලෝකට ඇතුළත් වෙනවා. දැන් අදිවාසනා කියන්නේ දරා ගන්නවා කියන්නේ, කාන්ති කියන්නේ ඉවසනවා කියන එකනේ. ඉතින් සම්මා වායාම, ආතාපි, සම්මප්පදාන, විරිය සම්බොජ්ජංග ඔය හැම එකේම තියෙන්නේ, ඔය සියල්ලෙම තියෙන්නේ මෙන්න මේ ස්වභාවය තේරුම් අරගෙන ඒකත් එක්ක ඉවසාගෙන, ඒ ඉවසාගෙන සිටීම ඇතුලේ ඔක හතරට බෙදලා තියෙනවා ඇත්තටම. සම්මා වායාමයේ වෑයම, මේ උත්සාහය, ඒක හතරට බෙදලා තියෙනවා. නැවත අකුසල තත්වයක් ඇති නොවෙන්න, අලුතෙන් අකුසල තත්වයක් ඇති කරගන්නේ නැතුව ඉන්න. ඒකට අපිට සතිය සෑහෙන උපකාරී වෙනවා. මේ අවදිමත් බව. අලුතෙන් එකක් හදාගන්නේ නැතුව ඉන්න. සමහර විට දැනටමත් මේක අපි පොඩ්ඩක් හදාගෙන අර අවබෝධය නැති නිසා, පිළිගන්නේ නැති නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාචා කම්මන්තා ජීවතුනේ පොඩි දෝෂයක් නිසා වෙන්න පුළුවන්. දැනටමත් අපි මේක හදාගෙන නම් uppannānaṁ akusalaṇaṁ dhammānaṁ. ඉතින් පහන. ඒක දැන් දුරු කර යන්නේ. හරි අමාරුවෙන් දුෂ්කර නමුත් එතන වෑයමක් ඇතුලේ යන්නේ අපි. මේක මම හදා ගන්නවා. මේ අඩුපාඩුව. මට මේක දරා ගන්න බැරි, විඳ දරා ගන්න බැරි, පිළිගන්න බැරි මට්ටමකට ඉන්නේ දැනට. නමුත් මම මේක දරා ගන්න, විඳ දරා ගන්න, පිළිගන්න පුළුවන් මට්ටමට මං එනවා. ඒ අඩුපාඩුව මං හදා ගන්නවා. ඒක තමයි uppannānaṁ akusalaṇaṁ dhammānaṁ පහාන කියලා කිව්වේ. ඊළඟට anuppannānaṁ kusalaṇaṁ dhammānaṁ uppāda. ඒ අතර උත්සාහ කරනවා මේ දුෂ්කරතාවයේ සමග ජීවත් වීමේදී අපි ළඟ තිබිය යුතු කුසලතා තවමත් නැත්තම් ඒවා ඒ කුසලතා උපද්දගන්න. අනුප්පන්නානං කුසලානං ධම්මාන. එතකොට අපි දන්න ඕනම දුෂ්කරතාවයක් එක්ක ජීවත් වෙනකොට එහෙම ජීවත් වෙන පුද්ගලයාට සෑහෙන කුසලතා ටිකක් අවශ්‍යයි. ඒ කුසලතා ටික නැතුව අමාරු. ඒකට උරොත්තු දී ගැනීමේ හැකියාව. ඒක අවශ්‍යයි. එහෙම නැත්තම් අඩාල වෙනවා, අඩපණ වෙනවා. පසුබහින දැන් අපි මේ දවස්වල අපි මොන දීලා තියෙන දෙයක් දැනොත් අපේ කතා බහ කරලා අර සාකච්ඡාවේදී ඔබට ඇහෙන්නේ නැති ලෙඩ වෙනවා අපි. අපි බලාපොරොත්තුව හිටියත් බලාපොරොත්තු නොවුනත් අපි අසනීප තත්වයටපත් වෙනවා. දැන් මෙතන අපිත් සමග ඉන්න කල්යාණ මිත්‍රයෝ දෙන්නෙක් මේ කොවිඩ් රෝගයට ගොදුරු වෙලා දැන් රෝහල්ගත වෙලා ඉන්න ගමන් අර අපිත් එක්ක කතා කරා. සමහරට තුමිය තවමත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඇති. යම්කිසි දුෂ්කරතාවයකට අපි ඇදගෙන වැටෙනවා. ඒක ඇත්ත, බොරු නෙවෙයි. ඒක බොරු නෙවෙයි. ඉතින් ওই දුෂ්කරතාවයට ඇදගෙන වැටුණම් ඒක තමයි මේ දුක්ඛ කියන්නේ. යාදි දුක්ඛෝ කියලා කිව්වේ ඒ හේතුවෙන්. ඉතින් එහෙම ඇදගෙන වැටුණම ඒක බාර ගන්න, ඒක පිළිගන්න අපේ මනස ටිකක් අමාරු. යන්නේ තින්දී අර සෑහෙන කුසලතා ටිකක් අපි ඒ වෙනකොට වර්ධනය කරගෙන තියෙනවා. ඇත්තටම අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාද වෙලා තියෙනවා. නෝපන්න කුසල් ටිකක් ඉපදිලා තියෙනවා. ඉතින් ඒක තිබුණොත් අපිට හරි ලේසි. යාදි ධර්මය පිළිගන්න, ඒකට සංසුන්ව සාමකාමී ප්‍රතිචාරයක යෙදিলা ඉන්න පුළුවන් අපි. අන්න එතන තමයි අර අපි කොච්චර මානසිකව සංසුන්ද, කායිකව අපේ ජීවන ප්‍රතිපදාව ඇතුළේ අපි කොච්චර ඒකත් එක්ක සාමකාමීද කියන. ඉතින් එතන තියෙනවා අපි මේ ව්‍යාධි ධර්මතාවයේ එක පැත්තකින් පිළිගන්නවා. අර අනිත් පුද්ගලයාගේ අර පරුස වචනේ වගේ, පරුසා වාචා වගේ මේ ව්‍යාධි ධර්මතාවයත් අපි පිළිගන්නවා. දැන් ওই දෙක සංසන්දනය කළොත් අපි ව්‍යාධි ධර්මතාවයේ
පිළිගන්න ටිකක් කැමති, පරුස වචනේ පිළිගන්න එච්චර කැමති නැහැ. නමුත් ගැඹුරු දහමට ගියාම මේ දෙකම පටිච්ච සමුප්පන්නයි. හේතුඵල ධර්මතාවනේ. ධම්මානුපස්සී වුණාම අපිට ධර්මතාවයක් හැටියට මේක දකින්න හුරු වුණාම දෙකම එකයි. අරක පුද්ගල ක්‍රියාකාරකමක්. අර ව්‍යාධිය අපිට සෝබාදහමේ සම්කි සංසිද්ධියක් හැටියට ගත්තොත් මේ දෙකට කරන අපේ බර තැබීම් ටිකක් වෙනස්. මුලදි අර පරුසා වාචානේ අපිට හිතරි දෙන විදිහට කතා කිරීමට අපි ලොකු බර තැබීමක් කරනවා. මොකද එහෙම කරන්නේ ඒක පුද්ගලයේ තුලින් ඉස්මතු වෙලා ආපු දෙයක්. එතකොට ඒක අපිට වළක්වා ගන්න පුළුවන්. වළක්වා ගන්න ඕනේ. එසේ කිරීම වරදක් ආදී වශයෙන් තමයි අපි ඒකට බර තැබීම කරන්නේ. ඔකට තමයි මම ওই බර තැබීම කියලා කියන්නේ. මේ පැත්තට දෙන ඒ ක්‍රියාකාරකම සම්බන්ධයෙන් අපි මේ පැත්තට පටවන මේ පැත්තට යොමු කරන කාරණා රාශියක් තියෙනවා. ඒ හැම කාරණයක් කරාම ඒ බර තබන්න ඒ බර ඇත්තටම වැටෙන්නේ අපිට. ඒක අපි බර තැබීම නොකරන්නේ. ඒ බර ඒ කාරණේ සම්බන්ධයෙන් තිබ්බට ඒක කැරකිලා ඉන්නේ Tamanට. ඒ බර වැටෙන්නේ Tamanට. ඊළඟට ව්‍යාධි ධර්මතාවයේ සමග අපි බර තබන ප්‍රමාණය ඒ වගේ නෙමෙයි. ඒක අඩුයි. මේක ස්වභාවිකයි. ඉතින් අපිට විතරක් නෙමෙයි. දැන් මේක ලෝකෙම ව්‍යාප්ත වෙලා ඉතින් කවුරු කොයි වෙලාවෙ මේකට ගොදුරු වෙනවද දන්නේ නැහැ කියලා. ඉතින් අපි අතරිනුත් යම් පිරිසක් දැනටමත් ගොදුරු වෙලා අපි දැන් සනීප වෙලා ඉන්නේ. ඒකයි ස්වභාවය. ඉතින් සමහර අයට ඉතින් මේ තරම් බරපතල තත්ත්වයක් උදා වුණේ නැතත් සමහර අයට ටිකක් අපහසු වුණා. ඉතින් ඒවයි හේතු කාරණා අපි දැන් දන්නවා. ශරීරයේ මේ රෝගයන්ට වෘත්තු දීමට තියෙන හැකියාව මේ ආදී දේවල් ඒවට බලපාන. ඉතින් ඔය ධර්මතා දෙක සමග අපි මේ සහජීවණයට වැටෙන එක සහජීවණයටපත් වීමේ තියෙන. ඉතින් අතන හුඟක්ම තියෙන්නේ එතෙන්දී අපි තුල වැඩිලා තියෙන්න ඕන කුසලතාව වෙන්නේ. ඉවසීම, දරා ගැනීම වගේ දෙයක් නේ අපිට හුඟක්ම අවශ්‍ය වෙන්නේ එතෙන්දී. මොකද අර පරුසා වාචා අමෝය. දැන් මේ ලෙඩක් හැදුනම රෝගයක් වැළඳුනාම එතෙන්දි ඉවසා දරා ගැනීම අවශ්‍යයි. නමුත් මේකට අපි සබුද්ධික ප්‍රතිචාර දක්වන්න ඕනනේ. මොකද අපි මේ වෙනුවෙන් ගන්න ඕන වඩා සුදුසු ක්‍රියාමාර්ගය කියලා. ඒ ක්‍රියාමාර්ගයට අපි එළඹෙනවා. ඒක තමයි ඒකත් එක්ක තියෙන සහජීවනය. කොහොමද මේ දුෂ්කරතාවය ඇතුලේ අපි කටයුතු කරන්නේ? ඉතින් සමහර ඇත්තන්ට මේක හරි අමාරු තියෙන්නේ සමහර වෙලාවට බලපුවම කායිකව තියෙන මේකට වඩා මානසිකව මෙච්චර කාලයක් කොහොමද ගත කරන්නේ? දවස් 14ක් දවස් 21ක් වෙනම තැනක ඥාති හිත මිත්‍රාදීන් බලන්නේ නැතුව සමහරට විසිට් කරන්න දෙන්නේ නැහැ. වෙනදා ලෙඩ හැදුනම ඉතින් අපේ ඥාති හිත මිත්‍රාදීන් පොලිමේ ඇවිල්ලා බලලා අපේ ලෙඩ දුක් ගැන අහලා ඉතින් අපි සමග එක්තරා විදියක මේක ෂෙයා කරගන්න බෙදා හදා ගන්න ලක්ෂණයක් තියෙනවා. දැන් මේකෙදි ඒකට අවසර ලැබෙන්නේ නැහැ. මොකද අනිත් එක්කෙනා රෝගයෙන් වළක්වා ගැනීම සඳහා. ඒ වගේ දුෂ්කරතාවයකුත් තියෙනවා. ඉතින් අපිට සෑහෙන්න මේ රෝගී තත්වයේදී අපිටම දරා ගන්න සිද්ධ වෙලා තියෙන මේක ෂෙයා කරගන්න ඉඩක් නැහැ. ෂෙයා කරගන්න බෙදා හදා ගන්න තියෙන අවස්ථාවනුත් ඔක්කොම වහලා දාලා තියෙනවා. ඒක නිසා අපි පුළුවන් තරම් බලනවා මේ වගේ අවස්ථාවක මුණ ගැහෙන්න බැරි වුණත් කතා බහ කරලා ඒ රෝගී තත්ත්වයන්ට ලක් වෙච්ච ඇත්තන් සමග මේක බෙදා හදා ගන්න. ඉතින් මේ බෙදා හදා ගැනීම සාමාන්‍යයෙන් ආර්ය ජීවිතයේදී තරමක් වෙනස්. අපි නිතරම ඒ පුද්ගලයා සම්මා දිට්ඨි සම්මා සංකප්ප වලට අරගෙන ඉන්න තමයි අපි උත්සාහ කරන්නේ. ගැඹුරු අවබෝධය ලබා දීමත් මේක පිළිගැනීමට සූදානම් වීමත්. ඒකම මනස සාමකාමී වෙනවා. මේ රෝගය පිළිබඳව මනස සංසුන් වෙනවා.
සම්මා දිට්ඨියට සම්මා සංකල්පයට එන්නේ. ඊළඟට මේ සම්බන්ධයෙන් වාචා කම්මන්තා ජීව සබොද්ධිකව අපි කරනවා. ඒකයි ස්වභාවය. ඒ ওই විදිහට ওই නිදර්ශන දෙකක් අපි මෙතෙන්දී ඉදිරියට ආවා. එකක් තමයි එක දුෂ්කරතාවයක් ගත්තම ඒක හුඟාකම මනසට බලපාන එක. මනෝ සම්පස්සජං අසාතං වේදිත. නැත අපිට ඒක දෝමනස්සේ කියන වචනේ තෙන්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් අර පරුසා වාචා නිසා. අනෙක් එක මේ වගේම බරපතල එකක් මේ රෝගී තත්ත්වේ. කොවිඩ් වසංගත තත්ත්වේ. ඉතින් ඒක හුඟක් වෙලාවට අපේ කයට බලපාන කාරණයක්. ඒ වගේම ඒ කයට බලපාන නිසා ඒක මනසටත් බලපාන. ඒ කොහොමද ඒකෙදි මොන වගේ කුසලතාවද අපි උපදවා ගත යුත්තේ? සම්මා වායාම යටතේ. ඊළඟට අපි දැනටමත් උපදවාගෙන තියෙන කුසලතා මෙතෙන්දී භාවිතා කරන්න වෙනවා. මේ අවස්ථා දෙකේදීම අර පුද්ගලයාගේ පරුස වචන හමුවේ මේ වැළඳිලා තියෙන කායික රෝගය හමුවේ මේක මානසික රෝගයක් නෙවෙයිනේ. පැහැදිලිවම කායික රෝගයක්. ශරීරයට වෛරසයක් ඇතුල් වීමෙන් එක්තරා ශරීරයේ එක්තරා ප්‍රදේශයක මේක වර්ධනය වෙනවා. වර්ධනය වෙලා සමහරට ශරීරයේ යම් අංගෝපාංගවලට මේ වෛරසය විසින් හානි කරන. ඒ අංගෝපාංගවල යම් වෙනස්කම් ඇති කරන ක්‍රියාකාරීත්වයට බලපෑම් කරනවා. එහෙමයි දැනට මේ රෝගී තත්ත්වය අඳුනගෙන තියෙන්නේ. ඒ අඳුනා ගැනීමට අනුව අපි කටයුතු කරනවා. ඒකයි මේකේ අපේ සබුද්ධික ප්‍රතිචාරය. එතකොට අපිට නැවතත් අපිට උපකාරී වෙනවා අපි වඩා වර්ධනය කරගෙන තියෙන කුසලතා. සතිය අවශ්‍යයි. නේ? සම්පජානකාරී වෙන්න ඕන. දැන් සතිය පවත්වන්නේ රෝගය ගැන. රෝගය ගැන. දැන් බුදුහාමුදුරුවොත් ඒක අහලා තියෙනවා. අභික්කමන්තිනෝ පටික්කමන්ති. අපිම සෝදිසිමත් බවකින් ඉන්න අවදිමත් බවකින් ඉන්න අපේ රෝගය ගැන. අඩු වෙනවද වැඩි වෙනවද? එතකොට සම්පජානකාරී ඒකයි. අවදිමත් බවකින් සෝදිසිමත් බවකින් අපි කටයුතු. ඒ වගේම අපි මෙතෙන්දී අපි වැරවැයම් කරනවා මේ රෝගී තත්ත්වයෙන් කෙසේ හෝ මිදෙන්න, ගැලවෙන්න. නැත්නම් නිරෝගී වෙන්න කියලා අපි කියනවා. ඒකට අපේ වෑයමක් තියෙනවා. එතකොට බලන්න මෙතෙන්දිත් අපි මේ පාවිච්චි වෙන්නේ uppannānaṁ කුසලානං ධම්මානං. අපි දැනටමත් ගොඩනගාගෙන තියෙන කුසල ධර්මතා තමයි මෙතෙන්දී අපිට උපකාරී වෙන්නේ. අර පරුසා වාචාවෙදිත් එහෙම. අපි අපේ තියෙන ගැඹුරු අවබෝධය මෙතෙන්දී අපිට උපකාරී වුණා. මෙතෙන්දිත් අපිට සිහිනුවන වීර්යය කියන ගුණාංග අපිට උපකාරී වෙනවා මේ ධර්මතාවත් එක්ක කටයුතු කිරීමේදී. ඔන්න ඔය විදිහට මේ සම්මා සති සම්මා වායාම කියන ගුණාංග නැතයි මාර්ගාංග අපිට උපකාරී වෙනවා මානසිකව මේ දුක සමග සාමගාමී වෙන්නත් ඒ වගේම දිවි පැවැත්ම ඇතුලේ දුක සමග සහජීවණයට යන්න අපිට මේ ගුණාංග උපකාරී වෙනවා. ওই විදිහට ඊළඟට සම්මා සමාධි සමාධි කියුවම මෙතන අදහස් කරන්නේ සමත සමාධිය නෙවෙයි. මෙතෙන්දී අපි අදහස් කරන්නේ විපස්සනා සමාධිය. ඒක අපිට සෑහෙන දායකත්වයක් සපයනවා මානසිකව සාමකාමී වෙන්න. අර විපස්සනාවෙන් ගොඩ නැගුණු සමාධිය. ඒකයි අපි ඒකට විපස්සනා සමාධි කියන්නේ. අර යථා ස්වභාවය අවබෝධ කර ගැනීම නිසා අපි තුල ඇති වෙන මේ සංසුන් බව විපස්සනා සමාධි. ඒක අපට විශාල දායකත්වයක් සපයනවා. ඉතින් අපි තේරුම් අරන් ඉන්නේ අපි නිදර්ශන දෙකක් ගත්තර පළවෙනි නිදර්ශනේ රළුපරළු වචන නැත්නම් පරුසා වාචා අපි විපස්සනාවට දාලා බලපුවාම මේ පරුසා වාචා වල බර සම්පූර්ණම නැතුව යනවා. ඒකට දාලා තිබිච්ච බර නැතුව යනවා. ඒකයි විපස්සනාවේ හැටි. ඊළඟට අපි ව්‍යාධි ධර්මයේ
මේ දෙවනුව කතා කරන අපේ ලෙඩ රෝග කියන ඒවා විපස්සනාවට දාලා බලපුවාම ඊට තියෙන බර අඩු වෙනවා ධර්මතාවයක් හැටියට. එතකොට මේ සම්මා සමාධි මාර්ගාංගය යටතේ විශේෂයෙන් විපස්සනා සමාධිය අපිට මෙතෙන්දී විශාල දායකත්වයක් සපයනවා. අපි යථා ස්වභාවය අවබෝධ කරගෙන එයින් ගොඩනගාගත්ත මේ මානසික සංහිඳියාව සාමකාමී. ඒකට තමයි විපස්සනා සමාධි කියලා කියන්නේ. සමාධි කියන එක අපි චිත්ත ඒකාග්‍රතා, කුසල චිත්ත ඒකාග්‍රතා කියලානේ අර්ථකථනය කරගන්නේ. එහෙමනේ ධර්මයේ අර්ථකථනය වෙලා තියෙන්නේ. ඉතින් ඒවා විස්තර වශයෙන් කතා කරොත් ඒවයි අර ධාන හතරනේ පෙන්වන්නේ. කතමාච බික්කවේ සම්මා සමාධි කියනකොට අර ධාන තමයි විස්තර වෙන්නේ. ඉතින් ඒක අපිට ඒ පුරුද්ද, ඒ පුහුණුව, අපේ ගොඩනගාගත්ත කුසලය මේකට අපිට විශාල දායකත්වයක් සපයනවා. ඒකයි. ඉතින් අපි ඒක ධාන ගැන සාකච්ඡා කරන සාකච්ඡාව අපි කොහොම ඉතිරි කරගමු, තියමු. එහෙම තියාගෙන අපිට මේ සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධි කියන මේ මාර්ගාංග තුන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ අංග වෙන්නේ කෙසේද? දුක්ඛ නිරෝධය කියන එක අපි කිව්වා දුක සමග සහජීවණයට සාමකාමී භවකට පත්වීමයි කියලා. දුක සම්පූර්ණයෙන්ම නැති කිරීම කියන අර්ථයෙන් නෙමෙයි කියලා. එතකොට දුක සමග සාමකාමී සහජීවණයකට පත්වීමේදී මේ සම්මා සතිය කොච්චර අපට දායක වෙලා තියෙනවද, උපකාරී වෙලා තියෙනවද? සම්මා වායාමය කොච්චර උපකාරී වෙලා තියෙනවද? සම්මා සමාධිය, විපස්සනා සමාධිය කොච්චර අපට උපකාරී වෙලා තියෙනවද? උපකාරක ධර්ම හැටියට ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම අපි ඒව ගොඩනගාගෙන තිබුණාම මේ දේවල් වලදී අපිට සාමකාමී සහජීවනයකට වැටෙන්න පුළුවන්. තාදී වෙන්න පුළුවන්. ඔන්න තව වචනයක්. තාදී වෙන්න පුළුවන්. තථාගත වෙන්න පුළුවන්. මේ තාදී වෙන්නේ දුක සමග ඇත්තටම. තථාගත වෙන්නේ දුක සමග. පවතින ස්වභාවයත් එක්ක තාදී, තථාගතෝ, අනිශ්චිතෝ ඔය වචන අපි පාවිච්චි කරන්නේ. දහමේන. ඉතින් අනිශ්චිත වෙන්න, තාදී වෙන්න, තථාගත වෙන්න අපිට පුළුවන් ඔය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ තියෙන මේ මාර්ගාංග තුලින්. හොඳයි අපි උපමනකින් ඔය සාකච්ඡාව නතර කරනවා. ටිකක් සංකීර්ණයි වගේ මේ සාකච්ඡාව අපිට දැනෙන්නත් පුළුවන්. නමුත් මම හිතන්නේ තේරුම් ගන්න අපහසු වෙන්නේ නැහැ. එතකොට අපි අද අවධානය යොමු කළේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ අග තියෙන මාර්ගාංග තුනට, විශේෂයෙන් සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධිය ගැන තව ටිකක් අපි හිතලා බලන්න ඕන, සාකච්ඡා කරන්න ඕන. විපස්සනා සමාධිය, මෙතන සම්මා සමාධිය කියන එකෙන් අදහස් කරන්නේ මේක අපිට පැහැදිලිවම පේනවා සම්මා සමාධිය විස්තර කරලා තියෙන ආකාරය අනුව. අපි ඒක තව ටිකක් ඉදිරි අවස්ථාවක බලමු, කතා බහ කරා. හොඳයි අපි මේ ධර්ම සාකච්ඡාවේ මේ සාකච්ඡා කාලයක් ගන්නවා. විශේෂයෙන් ධම්සභාවෙන් අපේ කල්යාණ මිත්‍රයන්ට අදහස් දක්වන්න, ප්‍රශ්න ගැටළු තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න. තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්න මේ වගේ කාරණාවලට අපි ඉඩ අවකාශයක් මෙතෙන්දී ලබා ගන්න. මෙතෙන් සිට ඒ සඳහා අපි කාලය ගත කරමු. ආනන්දස දැන් පළවෙනිම දැන් තාදී ගුණ ඔබ වහන්සේ දැක්වන්නේ දුක සමග තමයි පවතින්නේ කියලා. ඔව්. එතකොට දැන් මගේ ප්‍රශ්නය තාදී ගුණ කියන්නේ අටලෝ දහමේ කම්පා නොවන ගුණද තාදී ගුණ කියන්නේ? ඔව්. දැන් අටලෝ දහමේ තියෙනවා නේද? එතන දෙකම තියෙනවානේ. ලාභෝ අලාභෝ. එහෙම. අයසෝ යසෝ නින්දා ප්‍රශංසා සැපදෝ.
ඒකකොට දැන් මම දැන් මේ හුම්කන් දීගෙන ඉන්නකොට වැටුණු දෙයක් තමයි ඒ දුක සමග විතරක් නෙමේ අපි සහජීවනයේ වෙන්න ඕනේ සැප සමගත් කියන එක. ඒ කියන්නේ දැන් දුකක් හටගත්තාම අපි ඒක දුක අවබෝධ කරගන්නවා, ඒක නිරෝධ කරගන්නවා. ඒ කියන්නේ ඒක දුක් ගැනීම, ඒක කොහොමද හටගත්තේ පටිච්චසමුපාදයේ අනුව බලලා ඒක නිරෝධය වෙන හැටි බලනවා. ඒ වගේම දැන් අසනීප ව්‍යාධිය සමග මම මෙනෙහි කරලා බලපුවාම මට වැටහුණු දෙයක් තමයි ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් යම් කෙනෙක් කොවිඩ් වසංගතයට විගොදුරු වෙලා ඉන්න කෙනෙක් කියලා හිතමුකෝ. එතකොට දැන් මේ පුද්ගලයා මුල් කාලය තුල බොහෝම අපහසුතාවයටපත් වෙලා ශරීර අපහසුතාවයටපත් වෙලා එතකොට දැන් මැරෙයිද කියලා හිතලා එතන මරණ දුකත් ඇති වෙලා අපිට කායික දුක් මානසික දුක් දෙකම ඇති වෙනවා. ඊළඟට අවසාන කාලයේදී මේ පුද්ගලයා මරණයටපත් නොවුනොත් දැන් මේ පුද්ගලයා හිතනවා අවසාන කාලයේදී මම සැපයි, දැන් මගේ ශරීරය සුවපහසු තත්ත්වයටපත් වෙනවා, දැන් මට ලාභයක් ලැබුණා, මට තව ජීවත් වෙන්න පුළුවන් කියලා ඒ පුද්ගලයා දැන් අර දුක පැත්තේ ඉඳන් සැප පැත්තටපත් වෙනවා. එතකොට ඇත්තටම මෙතන අලාභයක් කියලා මම කිව්වේ අර ජීවිතීම වගේ පැත්තක් ඉඳලා ඊට පස්සේ මෙයා ලාභයක් මට ජීවත් වෙන්න ලැබුණා කියලා මෙයා මනසින් හිතුවොත් එතන අර අනිත් පැත්ත ඒ කියන්නේ ධනාත්මක පැත්ත මම දැන් ඍණාත්මක පැත්ත කියලා දැක්විල් ස්වාමීන් වහන්සේ අපි දුකම පැත්ත ඊට පස්සේ සහජීවනයේ අපි දක්වන්න ඕනේ නේද? ඒ කියන්නේ අපේ ඒ සුව පහසු තත්ත්වය කියන්නේ දෝමනස්සය ඒ කියන්නේ පැත්ත විතරක් බලලා හරියන්නේ මේ දුක නිරෝධ කරන්න නම් අපි සැප පැත්තත් මේ විදිහට මා සැපක් මේක මම දුකපත් වුණා දැන් සැපත් මේක ඇති වෙලා පැවතිලා එකත් නැති වෙනවා මේකත් ඒ කියන්නේ පටිච්ච සමුපාදයට අනුවම බලලා ඒක සහජීවනයක් දක්වන්න ඕනේ නේද කියලා මට හිතුණා. නමුත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාව තුළ මට ඒක ඇහුනෙත් නෑ. එහෙම දෙයක් ඇත්තටම මම ඒ වෙලාවේ එහෙම කියන්නේ මම ඒක දැන් ඔබ වහන්සේ ඒක කියයිද කියලා බලාපොරොත්තු වුණා. ඒ අවස්ථාවේදී සහජීවනයක් දැක්වෙන්න ඕනේ නේද කියලා මගේ හිත තුල හටගත්ත හැමතිස්සෙම ඒ ඔබ වහන්සේ කියන ධර්මතා හැමතිස්සෙම වැටහෙනකොට ආදී විචුත්තේ නැවත නැවතත් ඔබ වහන්සේ දැක්වේ දුක පමණක් කියන එකනේ. ඉතින් ඇයි ඒක පැත්තට නොකියුනේ කියන එක තමයි ස්වාමීන් වහන්සේ වටහා දෙන්නේ එක. මේක මම පහුගිය සාකච්ඡාවේදී පැහැදිලිව මේක මම කියලා තියෙනවා. පහුගිය සාකච්ඡාවේදී ඔය අෂ්ටලෝක ධර්මයේ වැඩිපුර අපි කතා කරානේ. පහුගිය සාකච්ඡාවේ හිටියනම් ඔබතුමීට මතක ඇති. එතකොට අපි ධර්මතා හැටියටයි බාරගන්නේ. ඒකට ධර්මතා හමුවේ සහ ජීවනය සාමකාමී බව ඒකට අපි තනි වචනයක් තමයි පාවිච්චි කරේ තාදී තථාගත අනිශ්චිත කියන වචන. එතකොට ඒක කියවෙනකොටම අපිට අද මම අවධාරණය නොකරත් අද අපි මේ ටිකක් දුෂ්කර පැත්තේ නිදර්ශන දෙකක් තමයි අපි ගත්තේ. ඒක නිසා තමයි ඒක වැටහෙන්නේ ඒ විදිහට තේරෙන්නේ නැත්තේ. නමුත් ඔබතුමී කියන එක හරි. ඒක එහෙමම තමයි. ඒ කියන්නේ මේකේ සුඛ පැත්ත නැත්තම් පහසුව, ලාභය අපි අපේක්ෂා කර දේ ලැබීම, ගෞරවයේ ප්‍රශංසාව, කීර්ති, ඇගීම, පිළිගැනීම මේ වගේ ගොඩක් දේවල් සුඛ පැත්තට වැටෙන්නේ. ඒ කියන්නේ පැත්ත තමයි දුක්ඛ පැත්තට වැටෙන්නේ. එතකොට සහ ජීවනයේදී සාමකාමී වීමේදී ඔය දෙකම එක තමයි. නොලැබීම ලැබීම දෙකම සමග දෙකම අපි දකින්නේ හේතුඵල ධර්මතා හැටියට. ඒකට අදාළ හේතුව ඇති කල්ලි ඒක ඇත. ඒක නැති කල්ලි නැත. දැන් ලාභයයි දෙක අපි දකින්නේ කීර්තිය අපකීර්තියයි සැපයි දුකයි මේවා අපි දකින්නේ හේතුඵල ධර්මතාවයේ යටතේ. අර ඉමස්මින් සති දං හෝති මස් උපාදාය දං උප්පජ්ජති වශයෙන්. එතකොට ලාභයට හේතු ඇතිගල්ලි එය ලැබෙයි. ලැබීමට හේතු ඇතිගල්ලි ලැබෙයි. ලාභ කියන්නේ මෙතන ලැබීම කියන අර්ථය ඇත්තටම.
ඊළඟට අලාභයට හේතු ඇති කල්ලි නොලැබේ. එතකොට ඒකයි හේතුඵල ධර්මතාවය යටතේ අපි ඒක තේරුම් ගන්නවා. ඒ විදිහට තේරුම් ගත්තම අපිට අර සම්මා සංකල්පයට එන්නේ ලේසි පිළිගන්න පහසුයි අපිට. මේකට හේතු තියෙන නිසා මේක ලැබුණා. ලාභය. සැපයට හේතුව ඇති කල්ලි සැපය ඇත. කීර්තියට ප්‍රශංසාවට හේතුව ඇති කල්ලි ඒවා ඇත. ඉතින් ওই විදිහට අපි මේ පැත්තත් හේතුඵල ධර්මානුකූලව අපි බාරගන්නේ පිළිගන්නේ. ඒකත් එක්ක සහජීවණයට සාමකාමී බවට වැටෙන්නේ යොමු වෙන්නේ එහෙමයි. ඔව් ඒක එසේම මේකේ අන්තර්ගතයි. අපි අර වැඩිපුර මේ පැත්ත ගැන කතා කරාට දුක්ඛ කියන වචනය පදනම් කරගෙන සුඛ කියන දෙයින් අදහස් කරන දේ එක්කත් අපි සාමකාමී වෙනවා. සහජීවණයට යනවා. නැත්නම් අපි පහුගිය සාකච්ඡාවේදී මම මේක මතු කරා ලාභ, කීර්ති, ප්‍රශංසා, සැප මේවා හැමුවේ සහජීවණයට සාමකාමී බවට නොගියොත් කෙලෙස් තමයි ඇති වෙන්නේ. උද්දාම වීම, උඩඟු වීම. ඒ වගේ පැත්තකට වැටෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒවාෙදි සාමකාමී වෙනවා මානසින්. ඒවා තේරුම් අරගෙන ඔබතුමී කිව්වා වගේ ඒවයි තියෙන්නේ අනිත්‍ය අනාත්ම ස්වභාවයක්. ලාභය නිට්ටය නෑ. කීර්තිය නිට්ටය නෑ. යසස නිට්ටය නෑ. සුඛ නිට්ටය නෑ. ඒවත් අනිත්‍ය අනාත්ම ධර්මතාවය. ඒවා හේතුඵල අනුව පවතින දේවල්. එහෙම තමයි අපි ඒව බාරගන්නේ. එතකොට අපි ඒවයින් උද්දාම වෙන්නේවත් ඒවා තණ්හා මාන දිට්ඨි වශයෙන් බදාගන්නේවත් නෑ. ඒවටත් සමාන ප්‍රතිචාරයක් ඇත්තටම දක්වන්නේ. ලාභයට දක්වන ප්‍රතිචාරයමයි අලාභයට දක්වන්නේ මේ අධ්‍යාත්මික ගමනේදී. ඒක සාමාන්‍ය ලෞකික මට්ටමේදී නම් ඒක වෙනස් වෙන්න පුළුවන්. මානසිකව අපි දක්වන ප්‍රතිචාරය සමානයි. ඊළඟට යසසට දක්වන ප්‍රතිචාරයමයි අයසට. නින්දාවට දක්වන ප්‍රතිචාරයමයි ප්‍රශංසාවට. සැපයට දක්වන ප්‍රතිචාරයමයි දුකට දක්වන්නේ. ඒක තමයි අර සාමකාමී සහජීවනය කියන එකෙන් කියවෙන්නේ ඇත්තටම. ඒක හරි. හොඳයි සර්. ඔබ වහන්සේට බොහෝ කුසල් ලක් වේවා. එසේම සමා වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ මට පසුගිය දේශන දෙකක් හෝ තුනක් මගහැරුණා. ඒ නිසා වෙන්න ඕන ධර්ම කරුණු ටික මට අපහසුතාවයක් අද දැක්ුණේ. ඇත්තටම ඒක ඔබ වහන්සේගෙන් සමාවිල්ලනවා මට. ඇයි මම ඔබ වහන්සේගෙන් අහුවනේ මට තේරුණේම දුක ගැන. ඇයි ඔබ වහන්සේ අද කතා කරේ සැප ගැන කතා නොකළේ කියන එක. ඉතින් මම මේ අවස්ථාවේ සමාවයද සිටිනවා ස්වාමීන් වහන්සේ. මොකද මට ඒක තේරුණ නිසායි එහෙම ඇහුවේ. හොඳයි. තේරුවන් සරණයි. සෝනහස මේ බොහොම පොඩි ප්‍රශ්නයක් අහන්න කියලා මට හිතුණා. දැන් මේ අවිජ්ජා සූත්‍රයේදී අවිජ්ජාව කියන එක විස්තර කරන්නේ දුක්ඛ අඥානං, දුක්ඛ සමුදය අඥානං ආදී වශයෙන්. ඔව්. සමහර වෙලාවට මේ සම්මා දිට්ඨි කියන එක ඒ විදිහටම විස්තර කරනවා. ඔව් සම්මා දිට්ඨි විස්තර වෙන්නේ එහෙමමයි නේ. එහෙමමයි නේද? ඒකට ඒකේ එහෙම වෙන්න සම්මා දිට්ඨිය මිච්ඡා දිට්ඨි විස්තර වෙන්නේ. එහෙම සම්මා දිට්ඨි විස්තර වෙන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පරිපදාය ඥානං. අවිජ්ජා සහ මිච්ඡා දිට්ඨි විස්තර වෙන්නේ සමාන විදියට. විජ්ජා සහ සම්මා දිට්ඨි විස්තර වෙන්නේ සමාන විදියට. ඔව්. එතකොට සාමාන්‍යවස දැන් ඔය සම්මා දිට්ඨියටපත් වෙනවා කියලා කියන ඔය සෝවාන් ඵලයටපත් වෙන තැනට එතකොට මේ වචන කීපයක් කියදෙනවානේ මේ සම්මාදිට්ඨිය විස්තර කරන්න ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආදී වශයෙන්. එතකොට මේ සම්මාදිට්ඨියටපත් වෙන පුද්ගලයාට යම් කිසි ප්‍රමාණයකට අවිද්‍යාව දුරු වෙනවා කියන දෙයකින් කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වෙනවා. මේක ඇත්තටම මේ ක්‍රමයෙන් සිද්ධ වෙන දෙයක්. අපි ධර්මාබෝධය වැඩි කර ගැනීමත් එක්ක සිද්ධ වෙන දෙයක්. අපි ධර්ම ශ්‍රවණයෙන්
ධර්ම සාකච්ඡාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් චින්තාමය ඥානය ක්‍රියාත්මක කිරීමෙන් අපිට ටික මේකේ අවබෝධය පුළුල් වෙනවා. ඉතින් අර සමස්තයක් හැටියට මේක ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් වුණාම අවිද්‍යාව කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨි කියන්නේ මේ විද්‍යාව කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද කියලා පුළුල් විදියට අහපුවාම මේ ඒක සම්පූර්ණ ආවරණය වෙන විදියට උත්තරේ දීලා තියෙනවා. ඔය දෙපළෙදිම විද්‍යාව කියන්නේ මේකයි, සම්මා දිට්ඨි කියන්නේ මේකයි කියලා. අවිද්‍යාව කියන්නේ මේකයි, මිත්‍යා දිට්ඨි කියන්නේ මේකයි කියලා ඒ දීපු පුළුල් උත්තරේ. සම්පූර්ණ මේක ආවරණය වෙන විදියට දීපු පිළිතුර තමයි ඔය. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාය ඥානං, සම්මා දිට්ඨි, විද්‍යා. එතකොට ඒක පුළුල් අදහස. හැබැයි අපි ඕකට එන්නේ ක්‍රමක්‍රමයෙන් මේ ප්‍රධාන වශයෙන්ම මේ පඤ්ඤා භාවනාව කිරීමෙන් ප්‍රඥාව දියුණු කරන්න තමයි මේ සම්මා දිට්ඨියට එන්නේ, විද්‍යාවට එන්නේ. ඉතින් අපි ඒක කරන්නේ නැත්තම්, සද්ධර්ම ශ්‍රවණය කරන්නේ නැත්තම්, ධර්ම සාකච්ඡා කරන්නේ නැත්තම්, යෝනිසෝ මනසිකාරය කරන්නේ නැත්තම්, චින්තාමය ඥානය ක්‍රියාත්මක කරන්නේ නැත්තම් අපි එතෙන්ට එන්නේ නැහැ. හැබැයි මේ ක්‍රියාකාරකම් වල අපි දිගට යෙදී සිටීම හරහා අපේ මේ සම්මා දිට්ඨිය විද්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඒක ඇත්තටම මේ සරල මට්ටමේ සිට පරිපූර්ණ මට්ටම දක්වා ක්‍රමයෙන් වර්ධනය වෙන එකක්. ඒක අපි දිගින් දිගට කරගෙන ක්‍රියාකාරකම් වල යෙදීමේ මේ අපි කියන සද්ධර්ම ශ්‍රවණයේ ධර්ම සාකච්ඡා ආදී දේවල් වල යෙදීමෙන් යෝනිසෝ මනසිකාර කිරීමෙන් චින්තාමය වශයෙන් ධර්ම කරුණු ගැන සලකා බැලීමෙන් ධම්මවිචය කිරීමෙන් ඇති වෙන தත්වයක් මේ විද්‍යා සම්මා දිට්ඨිය. ඉතින් ඒක ගැන අහපුවම දෙන පුළුල් පිළිතුර තමයි ඔය අපිට හමු වෙන්නේ ඔය අවස්ථා දෙකේදීම. එතකොට සම්මාස දැන් සෝවාන් මාර්ගයට පත් වෙන පුද්ගලයා ඔය අවිද්‍යාව කියන එකේ යම්කිසි ප්‍රමාණයක් දුරු කරාට අර සම්භාගීය සංයෝජන වල තියෙනවනේ එතන අන්තිමට අවිද්‍යාව කියලා උද්දම්භාගී උද්දම්භාගී එතන අවිද්‍යාව කියන එක සම්පූර්ණයෙන් දුරු වීම සිද්ධ වෙන්නේ රහත් ඵලයටපත් වෙනවා. ඔව් ඇත්තටම දැන් අපි සෝතාපන්නෙක් වෙන්නේ අවිද්‍යාව යම් ප්‍රමාණයකට දුරු වීමත් එක්කනේ. සෝතාපන්න කියන්නේ සෝත කියන්නේ මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට, සෝතාපන්න කියන්නේ මේ මාර්ගයේ පිළි අර ගන්නවා, මාර්ගයේ තේරුම් අරගෙන ඒකට යොමු වෙනවා. ඇත්තටම යොමු වෙලා ඒකේ තියෙන මාර්ගාංග ටික තේරුම් අරගෙන සීල සමාධි ප්‍රඥා වඩන්න පටන් ගන්නවා. පටන් ගත්ත තැනැත්තා කියන කෙනේ සෝතාපන්න කියන්නේ. එතකොට ඉතින් එහෙම යනකොට ඔය අඩුපාඩුකම් ක්‍රමයෙන් මග හරිනවා. සොක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ මුලදී මග හැරෙනවා කියනවා. ඒ බරපතල ඕලාරික ඝන ගොරෝසු කෙලෙස් ඕරම්භාගී කියලා හඳුන්වනවා. ඊළඟට කාමරාග පටිග ඒවත් ඝන ගොරෝසු ඕලාරික තත්ත්වයන් ධර්මතා හැටියට සලකනවා. ඉතින් මේවා යන්නේ ඇත්තටම මේ විද්‍යාව දියුණු කිරීමෙන් සම්මාදිට්ඨිය දියුණු කරගෙන යන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි සම්ප්‍රදායිකව කියන මුලටම ගන්නේ සක්කාය දිට්ඨිනේ. එතකොට මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා එක පැත්තකින් පුද්ගලයාට වැටහෙන්න ඕන, තේරෙන්න ඕන, අවබෝධ වෙන්න ඕන. ඊළඟට මේක තමා තුළින් දකින්න ඕන. සක්කාය දිට්ඨිය තමා තුළ මේ ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා තමා තුළින් දකින්න. දැකලා ඒ ධර්මතාවය ගෙවා දමන්න තමන්ට පුළුවන් වෙනවා. මේක ප්‍රඥාවෙන් ගෙවා දමන ලක්ෂණයක් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මේ දස්සනා පහතබ්බාසවයක්නේ. එතකොට අර මුලදී සමහර වෙලාවට අමත්තයෙන් කටයුතු කරන්න හොඳ නැහැ. ඒක සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේකයි කියලා තේරුම් ගන්නවා විතරක් වෙන්න පුළුවන්. පස්සේ පුද්ගලයා ක්‍රියාකාරී වීමේදී ඇත්තටම මේ මමත්ව ගතිය තමන් කේන්ද්‍ර කරගෙන හිතන
වැඩ කරන ක්‍රියා කරන කතා කරන ස්වභාවයේ පසුවට අඩු වෙලා යනවා ක්‍රමයෙන් ගෙවිලා යනවා. එතකොට මේක එහෙම ගිහිල්ලා අන්තිමට අවිද්‍යාව දක්වලා තියෙන්නේ. පටන් ගන්නෙත් ඇත්තටම අවිද්‍යාව දුරු වීමෙන් සම්මා දිට්ඨියට පැමිණීමෙන් තමයි ආර්ය මාර්ගයට කෙනෙක් ප්‍රවේශ වෙන්නේ. එතන තියෙනවා සරල මට්ටමේ සම්මා දිට්ඨියක් සරල මට්ටමේ විද්‍යාවක් තියෙනවා. ඒක આવොත් තමයි ප්‍රවේශ වෙන්නේ සෝතාපන්නෙක් වෙන්නේ. එතකොට හැබැයි එයා මේක වඩාගෙන යනකොට එයාට ඵල ලැබෙනවා ටික ටික. ඵල ලැබෙන්න ඒ තවදුරටත් එයා කෙලෙස් ගැන, ඒවයි ස්වභාවය ගැන, ඒවයි තියෙන ආදීනව ගැන තව ගැඹුරින් මෙනෙහි කරගෙන යනකොට අර අවිද්‍යාවේ මිච්ඡා දිට්ඨියේ තියෙන සියුම් පැතිපවා දිය වෙලා යනවා. ඒක නිකන් හරියට මම නිදර්ශනයකින් කියන්නේ අපි දැන් අයිස් කැටයකට අපි දිගට වතුර වක් කරගෙන ගියොත් ඒක දිය වෙලා යනවා. ලුණු කැටයකට අපි දිගට වතුර වක් කරගෙන ගියොත් ඒක දිය වෙලා යනවා. වතුර බිඳුවක් දැම්මත් ඒක දියවීම ආරම්භ වෙනවා. අයිස් කැටයකට අපි වතුර බිඳුවක් දැම්මත් ඒක දියවීම ආරම්භ වෙනවා. හැබැයි ඒක දිගට මේකට වතුර හලාගෙන යනකොට අපිට පේනවා මේක දියවිගෙන යනවා. අන්තිමට ඒක අයිස් කැටයක් ලුණු කැටයක් නොවන මට්ටමටපත් වෙනවා. ඉතින් අන්තිමටම ඔය අවිද්‍යාව දක්වලා තියෙන තැනට එනකොට එතන අවිද්‍යාව ඇත්තටම හරි සියුම් තත්ත්වයක්. ඒකයි උද්දම් භාගිය කියලා ඔක හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඒකත් ගෙවිලා යනවා. අපි මේ විදියට ගැඹුරින් මේවා එක පැත්තකින් සාකච්ඡා කරලා අවබෝධ කර ගැනීම. අනිත් පැත්තෙන් භාවිතයේදී අපිට හමු වෙනවා මේවයි දෝෂ හරියට හමු වෙනවා අපිට භාවිතයේදී. අර පුංචි දෝෂ පවා අපි අර සීලේදී කතා කරනවානේ මේ අනුමත්ත වජ්‍ය කුද්දානුකුද්දක ඒවයි පවා තියෙන අර සියුම් පැති පොඩි දේවල් පවා අපිට භාවිතයේදී හමු වෙනවා. මෙන්න මේක මෙතනත් දෝෂයක් තියෙනවා නේද? මෙතනත් වැරද්දක් තියෙනවා නේද? දැන් අර ඕලාරික මට්ටමේ දේවල් අපිට හොඳට තේරිලා අක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික වගේ ඒවයි දෝෂ අපිට හොඳට අවබෝධ වෙලා ඒව ගෙවිලා ගිහිල්ලා ඊට පස්සේ මේ සියුම් රූප රාග මාන උද්දච්ච මේ වගේ ඒවයි තියෙන අර දෝෂ තමයි තේරි යන්නේ වැටේ යන්නේ. ඒවයි තියෙන්නේ මේ ලොකු ඝන ඕලාරික නොවුනට හරි සියුම් දෝෂනේ තියෙන්නේ. සියුම් දෝෂ තියෙන්නේ. ඉතින් ඒව පවා ඒ යන්නේ ඒ සියුම් දෝෂය කියලා කියන්නේ අවිද්‍යාවම තමයි, මිච්ඡා දිට්ඨියම තමයි. ඒක ටික ගෙවිලා යනවා. ප්‍රඥාව දියුණු කරන්න. එහෙම ගිහිල්ලා මේක ගෙවිලම ගිය තැන අපි හඳුන්වන්නේ අරහා කියලානේ. ඒ විදිහට ඔක. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් අපි සමත යෙදී කතා කරන වගේ ඒ සමතේදී ඇති වෙන ධානය කතා කරනවා වගේ දැන් විපස්සනාවේදී අපිට ඒ ධාන හතරක් ගැන කියන්නේ මේ ධර්මතාවය අවබෝධ කරගෙන යනකොට ඇති වෙන මේ කුසල සිද්දේ එකමකමේදී අපිට ධාන හතරක් ගැන කතා කරන්න පුළුවන් සන්නංශ. ඔව්. පැහැදිලිවම ධාන හතර කතා වෙනවනේ. සම්මා සමාධියේදී. ඔව්. ඒක දෝපාංශ කිව්වේ අපි ඉදිරියට කතා කරනවා කියන්නේ. ඔව් ඒක තමයි. විපස්සනා සමාධියට අදාළ සම්මා සමාධි කියන ඒ ධාන හතර පිළිබඳව. ඉතින් ඔය සමතය කියන එක අපි මේ ආර්ය ප්‍රතිපදාවේ සමතය ඇත්තටම ගොඩනගන්නේ ඔය පළවෙනි ධානයේ වගේ දෙයක් බලපුවාම ඇත්තටම ආර්ය සමතය එතන තියෙන. ඔතන සමතය අපි හුඟක් වෙලාවට පටලව ගන්න ගතියක් තියෙනවා මේ අර සමත කමඨහනක් වඩලා මොකක් හරි කමඨහනකින් හිත ඒක අරමුණකට යොමු කරගෙන අනිත් අරමුණු වලට හිත යොමු වීම වළක්වගෙන ඉන්න ස්වභාවය ඒ ඇති වෙන සමතය
අපි මේ ධර්ම මාර්ගයේ යම් කටයුතු වලදී ලැබෙන අතිරේක ලාභයක් හැටියට අතුරු ඵලයක් කියලා මම ඔකට පාවිච්චි කරන වචනේ. අතුරු ඵලයක්. මේ තමයි පොඩි නිදර්ශනයක් කියන්න කැමති. අපි පොල් ගෙඩියක් අතට ගත්තොත් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ඒක? ගන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? පොල්නේ. පොල් මදේ තමයි අපේ ඉලක්කය තියෙන්නේ. අපිට පොල් මදේ තමයි ඕන කරන්නේ. ඒක ගාලා සම්බෝලයක් හදා ගන්න හෝ මිරිකල කිරි ටිකක් ගන්න හෝ අපිට අපේ ඉලක්කය ඒක. හැබැයි ඕක ගන්න යනකොට අපිට මුලින්ම පොල් එල්ලක් හම්බ වෙනවා. ඉතින් පොල් එල්ල අපිට අතුරු ඵලයක්. ඉතින් ඒකනොත් අපිට වැඩක් ගන්න හැකි. වැඩක් ගන්න පුළුවන් ඒක පැත්තකින් තියලා වේලෙන්න තියලා තිබ්බොත් ඒක වැඩක් ගන්න පුළුවන්. ඊළඟට අපිට පොල් කට්ටක් හම්බ වෙනවා. ඒකත් අපිට මොකක් හරි වැඩකට ගන්න බැරි නෑ. ඉතින් තාමත් හැබැයි අපි බලාපොරොත්තු වෙන දේ හම්බ වෙන්නේ නැහැ. මොන පොල් කට්ටක් බින්දම පොල් මදේ අපිට හම්බ වෙනවා. පොල් මදේ හම්බ වුණත් අපි ඒක ගාලා කියලා මිරිකල ගත්තම ඔන්න අපිට පොල් කිරි ලැබෙනවා. ඊට පස්සේ එතනත් අතුරු ඵලයක් හම්බ වෙනවා. පොල් රොඩු. පොල් මැඩි කියලා අපි කියනවා ඒක. ඉතින් අපි බැලුවොත් පොල්ලෙලි පොල් කටු පොල් රොඩු තුන අපිට හමු වෙනවා ඇත්තටම. පොල් කිරි ගන්න යන ගමනේදී. හැබැයි අපි ඒවා ඒක නෙමෙයි අපේ ඉලක්කය පොල් කිරි ටික. හැබැයි අර අතිරේක ලාභ ටිකක් අතුරු ඵල ටිකක් අපිට ලැබෙනවා. ඒක නිසා අපි මේ ධර්ම මාර්ගයේදී සතිය ප්‍රමුඛ කරගෙන විදර්ශනාව ප්‍රමුඛ කරගෙන යන්නේ. හැබැයි යන ගමනේදී අපි සතිය වඩනකොට ආනාපාන සතිය වඩනකොට සමහර විට අනිත් දේවල් නීවරණ ධර්ම යටපත් වෙලා අපේ හිත සංසුන් වෙලා තැම්පත් වෙලා තියෙන අවස්ථා තියෙනවා. එතකොට ඒක අර සමත සමාධි ලාභයක් හැටියට සලක ගන්නවා. ඒකත් උහුම තියෙනවා. හැබැයි අපේ ඉලක්කය ඒක නෙමෙයි. ඒක අපි මේ අර අතුරු ඵලයක් ලැබුණා යන ගමනේදී. නේ? ඔහොම අතුරු ඵල ගොඩක් තියෙනවා. දැන් ඔය සීලය රකින්න කොටත් ඔහොම අතුරු ඵල හම්බ වෙනවා. මම මේ ඒවත් සම්බන්ධ කරලා කියන්න. දැන් සිල්වත් වුණාම අනිත් අය ගරු කරනවනේ. නේ? ප්‍රශංසා කරනවනේ. මේ මිනිස්සයා බලන්න කොච්චර හොඳ කෙනෙක්ද. මේ වගේ චූටි වැරද්දක්වත් කරන්නේ හරිම හොඳ කෙනෙක්. සමහරට එයාට කීර්තිය ලැබෙනවා. සමහරට වඳිනවා පුදනවා. සමහරට එයාගේ අවශ්‍යතා ඉෂ්ට කරලා දෙනවා. දම්පැන් දෙනවා. පරිත්‍යාග කරනවා. ඒව හැබැයි අතුරු ඵල සීලේ. දැන් අපි අතුරු ඵලේ ළඟ නවතින්නේ නැහැ. අපි දිගටම අපි දන්නවා මේ සීලේ රකින්නේ මේකට නෙමෙයි. හැබැයි සීල් රකිනකොට මේ අතිරේක ලාභයේ අතුරු ඵලය අපිට මුණ ගැහෙනවා. නේ? මුලින්ම ලැබෙන්නේ ගෞරවය වෙන්න පුළුවන්. කීර්තිය. අපි ඒ ගෞරවය ඔහොම පැත්තකින් තියෙනවා. අන්න ඒ වගේ මම මේ සීලේ පැත්තෙනුත් ওই නිදර්ශන කියන්නේ ඒකයි. සමාධිය පැත්තෙන් ගියාම ඔහොම අතුරු ඵල අපිට හම්බ වෙනවා. අතිරේක ලාභ හම්බ වෙනවා. හැබැයි අපි ඒව ඔහොම පැත්තකින් තියෙනවා. පොල්ලෙල්ල අපිට පස්සේ සමාහයට අපිට හරි කාට හරි උමනා වෙන්න පුළුවන්. ඒක අපි මේ නිකම්ම වීසි කරලා දාන්නේ නැහැ. ඒක අපි වෙනම තැනක් හරි ගස්සලා ඒක තියලා තියෙනවා. පොල් කට්ටත් අපි පැත්තක තියලා තියෙනවා. ඒක කවුරු හරි ගන්න කෙනෙකුට හරි මට උනත් පස්සේ උමනා වෙන වෙලාවල් තියෙනවා. පොල් මැඩි ටිකත් අපි ඔහොම ලැබිච්ච අතිරේක අතුරු ඵලය ඒකත් අපි පැත්තකින් තියලා තියෙනවා. හැබැයි අපේ ඉලක්කය පොල් කිරි වගේ අපේ ඉලක්කය නිකලස් බව. ඒ දක්වාමයි මේක ගෙනියන්නේ අපි. ඒක නිසා අපේ ඉලක්කය සමත සමාධිය නෙමෙයි විපස්සනා සමාධිය. අර తాවකාලිකව වගේ අපි නීවරණ ධර්ම ටික යටපත් කරගෙන මානසික සුවයක් විඳීම අපිට මේ සමාධිය වැඩිීමේදී අපිට ලැබෙන අතුරු ඵලය අතිරේක ලාභය. ඒක භුක්ති විඳට කමන්නේ නැහැ. හැබැයි අපේ මූලික ඉලක්කය අමතක කරන්නේ නැතුව. අපි විපස්සනා සමාධියටයි යන්නේ. මේක යථා ස්වභාවය අවබෝධ කර ගැනීමටයි යන්නේ අපි. මේ తాවකාලිකව ලැබුණු මානසික සුවය විඳ ඉන්න නෙමෙයි. ඒක නිසා අර මානසික සුවය ටිකක් විඳට කමන්නේ ඒකෙන් අවදි වෙන්න. අවදි වෙලා අපි මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය ද්‍රව්‍ය භාණ්ඩ වස්තු
වල යථා ස්වභාවය, පුද්ගලයන්ගේ පුද්ගල ක්‍රියාකාරකම් වල යථා ස්වභාවය, ඒවයි තියෙන අනිත්‍ය අනාත්ම ස්වභාවය, පටිච්ච සමුප්පන්න ලක්ෂණය, මේවා අපි හොඳට නුවණින් විමර්ශනය කරන්න ඕන. ඒ පැත්තට අපි නොගියොත් අර සමත සමාධිය තුල ඉඳලා විඳපු සුවය පවා ඒකෙන් නැගිටින්න උනා, මේක කැඩුනම බිඳුනම අපි ලොකුවට කම්පණය වෙනවා. ඊළඟට අර ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පුද්ගල ස්වභාවයන්, කාලගුණ, දේශගුණ, ජරා ව්‍යාධි මරණ, ඔය වගේ ධර්මතා හමුවේ කම්පිත වෙනවා. ඒක නිසායි අපි අර විපස්සනාවට යන්නේ. ඒ විපස්සනාවට ගියාම ඇති වෙන සමාධිය අර ගැඹුරු අවබෝධය තුල අපි ඇති කරගත් එක. ඒකමයි අපේ ඉලක්කය. හැබැයි මෙහාදී අපිට අතුරු ඵල අතිරේක ලාභ තියෙනවා, නැතුව නෙමෙයි. ඉතින් ඒවා අපි මේ භුක්ති විඳින්න පුළුවන් ඕන නම්, නමුත් ඒක තියලා අර ගමන යන එක වඩා හොඳයි නේ. තිරුවන් සරණයි. කියන්නේ අර සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වල සතිය ඉස්සරහට ගන්න හොඳයි කියලා. ඒක ඒ අදහස මටත් මේ කලක ඉඳන් තිබිච්ච ප්‍රශ්නයක්. අර සතර සතිපට්ඨානයේ තියෙන ආතාපි සම්පජානෝ සතිමා කියලානේ. එතන සතිමා අගටනේ යෙදිලා තියෙන්නේ. ඔව්. ඉතින් තථාගතයන් වහන්සේ යම් කිසි දෙයක් දාන්නේ ඒක යම් කිසි අර්ථයක් ඇතුවනේ. තව සූත්‍රයක් තියෙනවා අර සතිපට්ඨාන සංයුත්තේ ශාලා සූත්‍රය කියලා. ශාලා සූත්‍රය සතිපට්ඨාන සංයුත්තේ අම්බපාලි වර්ගයේ ශාලා සූත්‍රය. ඒකේ කියන්නේ නවක වික්ෂුවක් සතර සතිපට්ඨානෙමයි වඩන්න ඕන කියලා. එතනත් එන්නේ සතිමානෙ. එතකොට ඒ වගේම පුහුණු වෙන මාර්ගයේ පුහුණු වෙන වික්ෂුවක් වුණත් සතිපට්ඨානෙම වඩන්න කියලා, සතර සතිපට්ඨානෙ වඩන්න කියලා. ඒ වගේම තමයි කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච රහතන් වහන්සේ නමකුත් ඒ සතර සතිපට්ඨානෙම වඩනවා. හැබැයි ඒ එක්ක ඇලෙන්නේ නැතුව කියලා. ඒකෙන් පැහැදිලි වෙන්නේ සතිමා ඉස්සර වෙන්න ඕන කියලාම තමයි නේද ස්වාමීන් වහන්සේ? එහෙමයි. අර ඔය අංග දක්වද්දි සමහර වෙලාවට ඔය ඒවයි තියෙන වචනවල අඩු වැඩි කම අනුව ඔය වචන සඳහන් කරන අවස්ථා තියෙනවා. නමුත් අපි ටිකක් ගැඹුරින් සලකලා බලපුවාම අපිට පේනවා සතිය මූලික කරගන්න ඕන, ඊළඟට සම්පජානකාරී වෙන්න ඕන. දැන් සති ධම්මවිචේ විරිය කියන තැන හරියටම එතන පෙළ ගැස්ම තියෙනවා බෝධිඅංග ධර්මවල. ඔව්. ඒකයි ඇත්තටම අපි සතිය පූර්වාංගම කරගන්නේ. අපිට ප්‍රැක්ටිස් එකේදී, ඒ කියන්නේ භාවිතයේදී අපිට හොඳට ඒක අත්දකින්නවා, අත්විඳින්න පුළුවන් මේ ලක්ෂණය. ඔය ඔබතුමිය කියපු ශාලා සූත්‍රය මම ඔය අනිත් පැත්තට පේන්න සැලැස්සුවේ. ඒකේ යේතේ බික්ඛු සේකෝනේ අපත්ත මානසා අනුත්තරං යෝගක්කේමං පත්තයමානා විහෙරಂತಿ තේපි කායේ කායානුපස්සී විහෙරಂತಿ ආතාපි සම්පජානෝ ඒකෝ දිබුතා විපස්සන්න චිත්තා සමාහිතා ඒකග්ග චිත්තා කායස්ස පරිඤ්ඤාය. ධර්මක විශේෂ වචන ටිකකුත් යෙදිලා තියෙනවා එතනනේ. කායස්ස පරිඤ්ඤාය, කය යථා ස්වභාවය පිරිසිඳ දැන ගැනීම පිණිස සමාහිතා ඒකග්ග චිත්තා විපස්සන්න චිත්තා ඒකෝදි භූතා. ඒ தત્ත්වය ඇති කරගන්නට මේ සතර සතිපට්ඨානයේ වැඩිම සිහිය ඉස්සරහට ගැනීම පෙන්නලා තියෙන. ඒක ගත්තම ඇත්තටම අර එතනම කියනවනේ අර පරිඤ්ඤා, එහෙම කායස්ස පරිඤ්ඤා එහෙම ගත්තම අර ඉතිරි ගුණාංගය අපිට අවශ්‍ය පරිඥාව ඇති වෙනවා. ඇති වෙන්න දොර විවර වෙනවා ඇත්තට.
ඒකයි තියෙන. ඒක හරි. ඒ ශාලා සූත්‍රය කියන කාරණේ අපිට වැදගත් වෙනවා මේ සතිය පූර්වාංගම කරගන්න එක. සිහිය ඉස්සරහට ගන්න එක. වායාම සති සමාධි කියලා තමයි මාර්ගාංග 3 තියෙන්නේ නම්. නමුත් අපි සතිය මුලට ගන්න එකේ සාධාරණ හේතුවක් අපිට බොජ්ජංග ධර්මවලදීත් පේන්න තියෙනවා. අපේ අත්දැකීම් වලදීත් අපිට කියන්න පුළුවන් සතිය පෙරටු කරගත්තොත් තමයි අනිත් ඒවලට දොර ඇරෙන්නේ කියලා නේ. අවස්ථාව සැලසෙන්නේ කියලා. ඔව්. ඒක හරි. එතකොට අර මහා සතිපට්ඨාන සූත්‍රයේ සාතාපි සම්පජානෝ සතිමා කියලා යන්නේ. ඒක සතිය මුල්ුණොත් තමයි ආතාපි සම්පජානෝ වෙන්නේ නේද ස්වාමී? ඔව් දැන් සතිපට්ඨාන දේශනාව පටන් ගන්නකොට මේක පැහැදිලි වෙනෝනේ ආනාපාන සතියෙන් ඉරියාපත සතියෙන් සම්පජඤ්ඤ සතියෙන්නේ පටන්ගෙන තියෙන්නේ. එහෙමයි. එතකොට ඒක දිනු කරගත්ත කෙනාටනේ අර විපස්සනා කමටහන් දෙන්නේ පටිභූල මානසිකාර ධාතු මානසිකාර සීගතික මානසිකාර වගේ ගැඹුරු දෙයක් අවබෝධ කරන්නේ කොහොමද සතිය පිහිටවන්නේ නැතුවනේ සාවධාන නොවි. ඉතින් ඒකයි මේ සූත්‍රයේදී පැහැදිලිවම සතිපට්ඨාන සූත්‍රයේදී සතිය මුලට අරන් තියෙන්නේ. සති. ඒ කමඨහන් තුන මුලට දේශනා කරන්නේ ඒකනේ. ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති. ප්‍රායෝගිකව ඒක අපි පුරුදු පුහුණු කරගෙන ඉන්න ඕන. ඒක අතහරින්න නැතුවම මේ සතිමත් බව පවත්වන්න අපි හුරු පුරුදු වෙනවා. දැන් සම්පජඤ්ඤ සතියට එනකොට අර සතිය පුරුදු පුහුණු වීමේ සිට මම අර හැමතිස්සෙම භාවනාවේදී කියනවනේ පුහුණු වෙන අවස්ථාවයි භාවිතා කරන අවස්ථාවයි කියලා දෙකක් ගැන. ඒතර ඇත්තටම සම්පජඤ්ඤ සතියට එනකොට අපිට වැඩිපුර පේන්න තියෙන්නේ පුහුණු වෙන අවස්ථාවකට වඩා භාවිත කරන අවස්ථාවක්. සම්පජානකාරී යෙදিলা තියෙන්නේ අර තමන් කරන ක්‍රියාවේ මුලැමැදාග සතිය පවත්වනවා. ඒකයි තියෙන්නේ. එතකොට අන්න අපිට ඒක පේන්න පටන් ගන්නවා. ඒක හරියට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. දැන් අපි යමක සතිය පැවැත්වපුවාම ඒක නිකන් හරියට අර මේ ඇහැරියා වගේ ඒකේ ස්වභාවයේහි යෙදී සිටින එහි කතාවේ හෝ ක්‍රියාවේ හෝ සිතවිල්ලේ හෝ ස්වභාවය අපිට හරියට ප්‍රකට වෙනවා. ඒක තමාටම තමා තුළින් ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වීමත් එක්කනේ ඒකේ අඩු වැඩිකම, ඒකේ දෝෂය මොකද හරි සකස් කරන්න තියෙනවා නම් ඒක අපිට තේරෙන්නේ නේ. ඒකයි. ඒක නිසා සතිය ප්‍රමුඛ වීම අපිට න්‍යායිකවත් තහවුරු කරන්න පුළුවන්, ප්‍රායෝගිකවත් තහවුරු කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි ස්වාමීන් වහන්සේ. වහන්සේට පිටිරුවන් සරණයි. පිටිරුවන් සරණයි. ඔය ශාලා සූත්‍රයේ තියෙන මේ කාරණේ මම හිතන්නේ තව පොඩ්ඩක් අර ඒකේ තියෙන රහතන් වහන්සේ පිළිබඳව යේපිතේ බික්කු අරහන්තෝ කීනාසවා උසිතවන්තෝ කතකරණීයෝ හිතබාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජන සම්මදඤ්ඤා විමුක්තා. ඔය රහතන් වහන්සේ ගැන යෙදෙන මේ ගුණපද ටික තේපි කායේ කායානුපස්සිනෝ විහරಂತಿ කියලා දක්වලා තියෙනවා. එතන වෙනසක් තියෙනවා. අර සීක මට්ටමේ පුද්ගලයා ගැන කියනකොට කියන විදිහ නෙමෙයි. එතන ටිකක් වෙනස්කම තියෙනවා. අන්තිමට තියෙනවා මේ ඒකග්ග චිත්තා කායේන විසංයුක්තා කියලා කියන යෙදුම තියෙන්නේ. එතකොට එතන සිහිනුවණින් වාසය කරන්නේ කය පිළිබඳ විසංයුක්තර අනිශ්චිත කියන වචනේ අතරම මේකෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ සංයුක්ත භාවයක් ඒ පිළිබඳව තණ්හාමාන දිට්ඨි වශයෙන් බැඳීමකින් තොරව වාසය කරනවා. ඒ බැඳීම දුරු කර ගැනීම සඳහායි අර උඩින් කිව්වෙක් කෙනා සීක සතර සතිපට්ඨානය භාවිතා කරන්නේ. ඒ පුහුණුව ඇති කරගන්න. මෙයා කියන්නේ රහතන් වහන්සේගේ මට්ටමේදී එතන සිහිය පවත්ව ගන්න ඒ විසංයුක්ත භාවය තියාගන්න. ඒ නිතරම. එතකොට මේකේ අර්ථය දෙකක් වෙනවා. මුලටම කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒතේ බික්කු නව අචිරපබ්බජිතා අදුනාගත ඉමන් ධම්ම විනයන් කියලා පළවෙනි
මට්ටමේ අය නවක මාය. ඒගොල්ලන්ටත් සතර සතිපට්ඨානේ නිර්දේශ කරනවා. ඊළඟට සේක කියනකොට ඊට වඩා තරමක් ප්‍රවීණතාවයක් තියෙන අය අසේක දක්වනවා. අරහන්තෝ කීනාසව. ඉතින් මුල් අචිර පබ්බති නැත අදුනාගත නවක මේ ධර්ම විනයට නවක පුද්ගලයා ඇත්තටම මේක භාවිතා කරන්නේ කුසලතාවයක් වඩා ගැනීමක් හැටියට. ඒක භාවිතා කරන්නේ අකුසලතාවයේ ගෙවා දැමීමට මෙවලමක් හැටියට. ඊට පස්සේ අසේක මේක භාවිතා කරන්නේ ඒක ජීවිතයේ අර මේ කය කියන එක තවමත් කය වේදනා චිත්ත ධම්ම කියන එකත් එක්ක වාසයක් තියෙනවනේ විහරණයක්. ඒකෙදි විසංයුක්ත භාවයේ තියාගන්න එතන භාවිතා කරන්නේ. ඒක නිසා මේ සතර සතිපට්ඨානේ ශාලා සූත්‍රයේදී භාවිතාවන් 3ක් ඇත්තටම උගන්වන්නේ. සතර සතිපට්ඨානෙම තමයි තුන්ගොල්ලටම නිර්දේශය. නමුත් තුන් දෙනාගේ භාවිතයන් 3ක් අපිට මෙතන පේන්න තියෙනවා. ඒකයි ස්වභාවය. ඊර්වන් සන්නයි වහන්සේට. හොඳයි එහෙනම් අදට අපි ධර්ම සාකච්ඡාව නිමා කරමු. වෙනත් කතා බහ කළ යුතු දේ නොමැතිනම් ධර්ම සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. එතකොට අදත් අපේ අවධානය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍ය යෝගෝ කරණීය. එහි යෙදීම, එහි භාවිතය කියන පැත්ත ඇත්තටම අපි මේ වැඩිපුරම අවධානයට ගන්නෙ. එතකොට ඒකෙන් තමයි භාවනාවට යවෙන්නේ. එතකොට අපි අද සම්මා සති සම්මා වායාම කියන මාර්ගාංග දෙක හුඟක් ඉස්සරහට ගත්තා. මේකේ භාවිතාව දුක්ඛ කියන ධර්මතාවත් එක්ක සාමකාමී වෙන්න මනසින් දීපෑත්ම තුල සහජීවනය ගොඩනගා ගන්න කොහොමද අපේ මේ සතිය උපකාරී වෙන්නේ අපිට? අපි උපකාරී කරගන්න ආකාරය. ඒ වගේම වායාමයේ වෑයම කොහොමද අපිට දායක වෙන්නේ, උපකාරී වෙන්නේ මේ මාර්ගාංග දෙක විශේෂයෙන්. ඉතින් දැන් අපිට තේරෙනවා මෙතන ඇත්තටම සතිය පවත්ව ගන්න ඕන අපි. ඒ සතිය කිව්වම අර සතර සතිපට්ඨානයෙන් ගොඩ නැගුණු අර ගැඹුරු සතිය. එතකොට ඔය ශාලා සූත්‍රයේ අන්තිමට නිදර්ශන වශයෙන් දක්වපු සූත්‍රය සුරින් ගත්තත් අපේ විසංයුක්ත වීමක් මෙතන තියෙනවා. දැන් ධර්මතාවයේ සමග විසංයුක්ත වීමක් තියෙනවා. ධර්මතාවයේ තියෙනවා. ධර්මතාවයේ නැත්තේ නෑ. දුක්ඛ කියන ධර්මතාවයේ තියෙනවා. විසංයුක්තෝ විප්පමුත්තෝ විමරියාදිගතේන චේතසා විහෙරති කියලා ඕක තවත් විස්තර වෙන අවස්ථා තියෙනවා. ධර්මතාවයේ තියෙනවා. අපි මේ ධර්මතාවයේ සමග සාජීවණයට සාමකාමී බවට වැටෙනවා කියන්නේ අර විසංයුක්ත භාවය. ඒක අපිට දැනෙනවා. ඒක අපිට සමහරට නැවත නැවත අත්දකින්නත් විඳින්න ලැබෙන්නත් පුළුවන්. නමුත් අපිට දැන් පුළුවන් ගොඩනගාගත් ගැඹුරු අවබෝධයේ සහිත සතිය නිසා ඒතන අවදිමත් භාවයකින් ඉන්න පුළුවන්. මේකේ නිශ්චිත නොවි ගෑවෙන්නේ නැතුව සංයුක්ත නොවි විසංයුක්තව කටයුතු කරන්න පුළුවන්කම ඇති වෙනවා. ඒක තමයි දැන් අපි මේ අපේ මේ භාවිතාව. ඒ භාවිතය තුළින් තමයි අර මානසිකව අපි සාමකාමී. දුකත් එක්ක දැන් සාමකාමී. ඒක නිකන් දුකත් එක්ක කරේ අත දාගෙන යනවා වගේ වැඩක්. දුක දැන් කලින් දුක හතුරා. දැන් අපේ දුක මිතුර. දැන් දුක එයත් එක්ක කරේ අත දාගෙන යන හැබැයි තාම දුකම තමයි. දුක්කම තමයි. දුකත් එක්ක කරේ අත දාගෙන යන මට්ටමක් වගේ එකක් මේ සාමකාමී වීම සහජීවනයේට වැටීම කියලා කියන්නේ. ඉතින් මොකද එහෙම දැන් කරේ අත දාන් යන මට්ටමට ආවේ දැන් දන්නවා. හොඳට අවබෝධ කරගෙන ඉන්නේ. දුකත් එක්ක මේ නිකන් යුග ජීවිතයක් ගත කරනවා වගේ වැඩක්. දැන් එකඟයි හරි. හැටි දන්නෝ, ස්වභාවය දන්නෝ, ස්වરૂපය දන්නෝ, ප්‍රතිචාර දක්වන්න ඕන විදිය දන්නෝ. කොයි විදිහේ දුරකින්
ඉඳගෙන කටයුතු කරන්න ඕනද කියලා දන්නෝ. කොහොම වුණොත්ද විනාශය සිද්ධ වෙන්නේ කියලා දන්නෝ. ඔය ඔක්කොම දැනගෙන හොඳ සිහියකින්, හොඳ වෑයමකින්, හොඳ කල් ක්‍රියාවකින්, හොඳ කතා බහකින්, හොඳ කායික ක්‍රියාවකින්, යහපත් ජීවනෝපායකින්, හරි දැක්මකින්, හරි පිළිගැනීමකින් යුතුව මේ දුකත් එක්ක වැඩ කරන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි දුක්ඛ නිරෝධය. ඒකයි නිරෝධගාමිනී පටිපදාවට ওই වගේ අංග ටිකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ අංග ටික වඩාගත්තම අපිට මේ දුක්ඛ කියන ස්වභාවයට කරේ අත දාගන්න පුළුවන්. අපි යාගේ කරේ අත දාගත්තේ නැතත් එයා අපේ කරේ අත දාගන්න කොහොමද? දුක දුෂ්කරතාවය. ඉතින් ප්‍රශ්නයක් නෑ දැන්. ඒ දුක්ඛ කාය සම්පස්සජං අසතං වේදිතං මනෝ සම්පස්සජං අසතං වේදිතං. ඒක අපි භාවනාවේදී විශේෂයෙන් කතා කළා පෞද්ගලික වැඩසටහනේදී ඔබට මතක ඇති. ඕක තමයි දුෂ්කරතාවය. ඉතින් ඕකත් එක්ක අපිට දැන් යන්න පුළුවන්. දුක්ඛ නිරෝධං කියලා කියන්නේ ඒකයි. ඉතින් ඒකට වැඩපිළිවෙල අපි ඔය සාකච්ඡා කරා. හොඳයි. අපි එහෙනම් උපමනකින් අපි අද දහම් හමුව අපේ ධර්ම සාකච්ඡාව ධම්ම සභාව හමාර කරනවා. ඉතින් වෙනදා වගේම මේ උතුම් කාර්ය සංවිධානය කිරීමෙන් සහභාගී වීමෙන් සංවිධානය කිරීමෙන් මේට එකතු පාදා වීමෙන් ඒ වගේම අවශ්‍ය කරුණු ඉස්මතු කර තවදුරටත් ධර්ම සාකච්ඡාව සාර්ථක කරගන්න දායක වීමෙන් ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කිරීමෙන් නොඑක් විදියට අපේ කල්යාණ මිත්‍ර පිරිස මේ සත්කාරයට යහපත් ක්‍රියාවට දායක වුණා සම්බන්ධ වුණා. ඉතින් අපි හැමෝම සතුටු වෙමු. අනුමෝදන් වෙමු අප පළමු කොට. අපි මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා අනිත් මිනිස්සුયો වගේ කාමයේ අකුසලයේ පස්සේ වැටිගෙන තමනුත් දුකටපත් කරගෙන අනුනුත් දුකටපත් කරගෙන යන ගමනේ අපි අයින් වෙලා මේ තථාගත ධර්මයේ අහලා විමසලා සාකච්ඡා කරලා එයින් ගත හැකි ඵලයේ ගනිමින් ප්‍රඥා සීල සමාධි වඩ아가ගෙන යන ගමනක් අපි මේ යන්නේ. අනිත් අයටත් අපේ යතින් අපි හිතාමතා දුක් කරදර දෙන්නේ නැහැ. අපි නොදැනුවත් මොන හරි වුණොත් අපි ඒකට සමාව භජනය කරමින් ඒකට අදාළ ක්‍රියාමාර්ගයට අපි එළඹෙමින් බොහොම වටිනා ගමනක් අපි යන්නේ. ඉතින් ඒ හිම ගමනක් යන අවස්ථාව ලැබීම ගැන අපි කවුරුත් සතුටු වෙමු. සතුටු වෙලා විතරක් අපි නතර වෙන්නේ මේ ගමන තවත් අපි ඉස්සරහට යනවා. තවත් ධර්ම අවබෝධය ගැඹුරු කරගන්නවා, පුළුල් කරගන්නවා. සීල සමාධි ප්‍රඥා ගුණ තවදුරටත් වඩා ගන්න. භාවනාව දියුණු කරගන්න. ඉතින් එහෙම යමු අපි ඉදිරියට. එහෙම යන ගමන් අනිත් අයටත් මේකෙන් ටික ටික හරි බෙදා දෙන්න පුළුවන් අවස්ථාවක් හම්බ වුණොත් ඒක මග හරින්න එපා. රසකෑමක් හම්බ වුණු කෙනෙක් වගේ අපිට ඩිංගක් හරි තව කෙනෙකුට දෙන්න අවස්ථාවක් ලැබුණොත් ඒක අපි දෙමු. දීලා පුළුවන් විදියට බෙදා හදාගමු. ඒකත් අපි කරමු. ඉතින් අපිට ඔහොම ගමනක් යන්න ලැබුණා. අපි ආරාධනා කරමු අනිත් ඇත්තොත් අනුමෝදනා වේවා මේ අපි යන ගමන දැනගනිත්වා දැකගනිත්වා දැක සතුටු වේවා අනුමෝදන් වේවා අනුගමනය කෙරෙත්වා. මේ හැම දිනාටමත් මේ ධර්ම මාර්ගයට නිවන් මඟට එන්න අපේ මේ ප්‍රයත්නය යම්කිසි සුළු හරි උපකාරයක් වේවා කියන අදහසත් ඒ මෙත් කරුණාසිතත් අපි ඇති කරගමු. ඉතින් මේ යහපත් දේ අපි හැදුව වැඩෝ මව්පියෝ ශිල්ප ශාස්ත්‍ර ගන්නපු ගුරුතුමන් දහම් මඟ නිවන් මඟ එලිපෙහෙලි කරලා දෙන ශාසනීය කල්යාණ මිත්‍රයන් ජීවිතේ පවත්වාගෙන යන්නට දැනුත් වර්තමානයේ කරුණාවෙන් මෛත්‍රියෙන් ආදරයෙන් ගෞරවයෙන් උදව් උපකාර කරන අපේ සහලේ ඥාති හිත මිත්‍රාදී හැම දෙනාමත් දුර සිට ළඟ සිට පෙනී නොපෙනී ඉඳගෙන සියලු යහපත් දේට උදව් උපකාර කරන සබ්බේ දේවා සියලු දෙවියනෝ අප සමග ජීවත් වෙලා අපේ දිවි මඟ ශක්තිමත් කරන්න යහපත් ලෙස අපිට උපකාරී වෙච්ච අපේ ගුරු දෙමව්පිය ආදී අපවත් වුණු මියගිය අපේ ගුරු දෙමව්පිය ආදී සියලු ඥාතිවරුත් ඇතුළු අනුමෝදන් විය හැකි තාක් සියලු සත්වයෝ මේ පින් කුසල් අනුමෝදන් වේවා. හැමදෙනාගම ජීවිතය යහපත් වේවා සුවපත් වේවා නිවන් මඟට යොමු වේවා කියන මෙත් කරුණාසිතත් ඇති කරගෙන
මේ සියලු යහපත් ක්‍රියාවන් වල ප්‍රතිඵල අපි හැම දිනාටම මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපනිශ්‍රේ වේවා, උපකාරී වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අධිෂ්ඨානය ඇති කරගෙන අපි දහම් හමුව අදට නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුවපත් වේවා. තෙරුවන් සරණයි.